තං සුනාථ සාදුකං මානසිකරෝධ මේ ධර්මයට හොඳින් කන් දෙන්න මේ ධර්මයේ හොඳින් නුවණින් මෙනෙහි කරන්න. ධර්මය කියලා කියන්නේ අන් කිසිවක් නොව අපට සැපය ලබා දෙන න්‍යායාත්මක අවබෝධය ශ්‍රී සද්ධර්මය. ධර්මය කියලා කියන්නේ තව විදිහකට ගත්තාම න්‍යාය. ඕනම දෙයකට න්‍යායක් තියෙනවා. ඕනම දෙයකට යම්කිසි න්‍යාය ධර්මයක් තියෙනවා. එතකොට මේ ලෝකේ පවතින යම්කිසි න්‍යායක් තියෙනවා. ලෝකේ සකස් වන න්‍යායක් තියෙනවා. මේ සත්‍යයන්ගේ ජීවිත පැවැත්ම තීරණය කරන යම්කිසි න්‍යාය ධර්මයක් තියෙනවා. එහෙනම් ඒ න්‍යාය ධර්මය අවබෝධ කරගත්තොත් තමයි කෙනෙක්ට පුළුවන්කම ලැබෙන්නේ සතුටට සැනසීමටපත් වෙන්න. සැපේ උදා කරගන්න. ඒ න්‍යාය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙන එකක් ඇවිල්ලා ලෝකයේ පැවැත්ම. ලෝකයේ තුල සුගතිය සහ දුගතිය කියලා ස්වභාව දෙකක් තියෙනවා. මේ සුගතියේ පැවැත්ම සහ දුගතියේ පැවැත්ම කියන මේ කාරණා දෙකේදී ඒ සුගතියට මෙන්න මේ න්‍යාය හේතු වෙනවා. දුගතියට මෙන්න මේ න්‍යාය හේතු වෙන යනදී වශයෙන් ධර්මයේ අධර්මයේ වශයෙන් ලෞකික වශයෙන් උත් අපිට දකින්න ලැබෙනවා මේ න්‍යාය ධර්මයේ දොතාවක්. එතකොට ඒ ලෞකික වශයෙන් මේ ධම් න්‍යාය අවබෝධ කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා අඩුම වශයෙන් මේ ලෝකයේ කියන පැවැත්ම තුළ සුගති සැපේවත් උරුම කරගන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකන් මිනිසයන්ට නිවන පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. විමුක්තිය පිළිබඳ අදහසක් විතරයි තියෙන්නේ. විමුක්තිය කියලා යම්කිසි අදහසක් තියෙනවා. මොකද මේක අනවරත පැවැත්මක්. ඒ නිසාම මීට පෙර ලෝකේ පහළ වෙච්ච සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ දහම් දේශනාවල යම් යම් කොටස් අවබෝධයෙන් තොරව හරි ජන සමාජය විසින් පවත්වාගෙන එනවා. ඒ වගේම කාලෙන් කාලට ලෝකේ විවිධාකාර ප්‍රඥාවන්තයොත් පහළ වෙනවා. මොකද මතු ශාසනවල බුද්ධත්වයට පත් වෙන මහා ශ්‍රාවකත්වයට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරු වලට පත් වෙන උතුමන් වහන්සේලාත් මහා බෝසතාණන් වහන්සේලා විවිධාකාර මට්ටමින් තාපස ඍෂි ආදී ස්වභාවයන්ගෙන් ලෝකේ උපදිනවා. ඒ කියන්නේ තාපසුරු වශයෙන් ඍෂිවරු වශයෙන් ලෝකේ වැඩ වාසය කරනවා. ඒ උතුමාලාටත් ඒ තම තමන්ගේ නැනපමණින් දේශනා කළ හැකි ධර්මයක් එදාට තියෙනවා. ඒ නිසා විමුක්තිය පිළිබඳ අදහස ලෝකයාට අකණ්ඩව ඒ අදහසට කන් දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් පාර දන්නේ නැහැ. නගරයක් ගැන දන්නවා, නගරයට යන පාර දන්නේ. ඉතින් මේ නගරයට යෑම සිහිනයක් විතරයි. පාර දන්නේ නැත්නම් කොහොමද යන්නේ? හැබැයි නගරයක් තියෙන බව දන්නවා. ඉතින් මේ විදිහට ගත්තාම ලෝකේ පැවැත්ම තුළ සුගති සැපේ උදා කර ගන්න පුළුවන් මෙසේ කියන යම්කිසි ආකාරයක න්‍යාය ධර්මය අර සාමාන්‍ය තාපසයන්ට ඍෂිවරුන්ටත් ගෝචර වෙනවා. ඒ නිසා එදාට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළලා හිටියත් නැතත් පහළලා හිටියේ නැති වුණත් බුදු ශූන්‍ය කල්පයක වුණත් ඒ තාපසවරුන්ට ඒ ඍෂිවරුන්ට ඒ ලෝකේ පහළ වෙන සාමාන්‍ය මිනිසෙකුගේ ප්‍රඥාව ඉක්මවන ලද ප්‍රඥාව යුක්තේ ශාස්ත්‍රවරුන්ට පුළුවන්කම ලැබෙනවා සුගතියට යෑමේ පාර පෙන්ලා දෙන්න. හැබැයි සුගතිය කියලා කියන්නේ අවසාන විග්‍රහයේදී දුක විතරයි. එහෙමනම් සුගතියට ගියාගෙන දුකෙන් නිදහස් වුණා කියන එක නෙමෙයි දුක අඩු කරගත්ත කියන්නේ. දුකෙන් නිදහස් වීමක් නෑ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනතුරු ලෝකයට විමුක්තිය කියලා කියන්නේ සංකල්පයක් විතරයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනට කලින් මිනිස්සු විමුක්තිය පිළිබඳ සංකල්පයක් ඇදහුවා. ඒ නිසා මොකද වෙන්නේ? යථා ධර්මයේ පරම ධර්මයේ පෙන්වා දෙන්නට කෙනෙක් නැති නිසා මිනිස්සු මේ විමුක්තිය විවිධාකාර වශයෙන් විවිධාකාර නිර්වචනයන්ගෙන් යුක්තව අර්ථකථනය කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි ලෝකේ නන්විධ ආකාරය ආගම් බිහි වෙන්නේ. ලබ්ධි බිහි වෙන්නේ. දර්ශන බිහි වෙන්නේ. ඒ සියලු දර්ශන ලබ්ධි මතවාද දෘෂ්ටි ආගම් අතික්‍රමණය කරමින් විශ්වයේ මහා අසිරිමත් වූ අවබෝධයේ අග්‍රප්‍රාප්ත අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා.
උන්වහන්සේ පහළ වෙලා පෙන්වා දෙනවා මේ සියලු මේ මිත්‍යා දෘෂ්ටි අභිභවනය කරමින් ඒ සියල්ල බිඳ හරිමින් මේ ලෝක සත්‍යය තුළ පවතින අනවබෝධය අන්ධකාරය දුර්ලමින් ඒ මහා ප්‍රඥාවේ සම්බුද්ධ ඥානාලෝකයේ ආලෝක ධාරාවන් පතුරවමින් මේ ලෝකය තුළ පවතින මේ චින්තන අන්ධකාරය දුරු කරමින් අවබෝධයේ ආලෝකයේ ලෝකේ පහළ කරලා සියලු සතුන් ආලෝකයට පත් කරන අන්ධකාරයෙන් මුදවලා ඒ අවිජ්ජාවේ මෝහේ අන්ධකාරයෙන් මුදවාගෙන ප්‍රඥාවේ සද්ධර්මයේ ආලෝකයට පත් කරනවා. ආලෝක උදපාදී එදාට ලෝකෙන් එතර වෙන ප්‍රඥාව පූර්ණේ වෙලා සසර සාගරයෙන් එතර වෙනවා. මේ භයානක සංසාර කතරෙන් එතර වෙනවා. එහෙනම් අන්නේ සද්ධර්මයේ ආලෝකයයි සම්මා සම්බුදු පියාණන් වහන්සේනමක් ලෝකෙ පහළ වුණාට පස්සේ පැතිරෙන්න පටන් ගන්නනේ. එහෙමනම් පින්වතුනි, ඒ ආලෝකයෙන් ආලෝකය ලබන්නට තරම්, ඒ ආලෝකයෙන් මාර්ගය දකින්නට තරම් පින් ඇති මිනිසයෝ ඒ සම්බුද්ධ ශාසනය පහළ වෙන මහ පිනතියන් පහළ වෙනවා. ඔබේ මහ පිනතියන් අතර සිටින තවත් එක් මහ පිනතියෙක්. ඉතින් ඒ නිසා ඒ බව දකින්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් විතරමයි. වෙන කිසිදු ආකාරයකින්, ලබ්ධියකින්, දෘෂ්ටියකින්, මතවාදයකින්, ලෝකේ තියෙන සම්මුතික අනුභෞතික විද්‍යාවකින් කිසිම දෙයකින් ඒ යථාර්ථය දකින්න බෑ. ඒ යථාර්ථය දැකිය හැකි පිරිසිදු සිතින් පමණමයි. සියලු තණ්හා දිට්ඨි මාන ඉවත් කරපු පිරිසිදු සිතින් විතරයි ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආමා ධර්මයේ දකින්නට පුළුවන් වෙන්නේ. ඒ නිසායි උන්වහන්සේ නිරන්තරයෙන් අපට සිහිපත් කරන්නේ පඤ්ඤාවන්ත සයන් ධම්මෝ කියලා. ප්‍රඥාවන්තයන්ටයි මේ ධර්මය. ලෝකේ ඉන්න විවිධාකාර තරාතිරම් දරන මිනිස්සු විවිධාකාර තරාතිරම්, සමාජ තරාතිරම්, සංස්කෘතික තරාතිරම්, නිල බල තරාතිරම්, ධන බල තරාතිරම්, ඊළඟට උගත්කම් යනාදී වශයෙන් විවිධාකාර තරාතිරම් තුල අනාථ වෙච්ච ලෝක සත්වයෝ ඒ සමාජ සම්මුතිය ඇතුලේ යම්කිසි චරිතයක් වශයෙන් වැජඹුණත් අවසාන විග්‍රහය ඇතුලේ අනාථෙක් වෙච්ච සත්වයා ඒ තමන් රැවටිච්ච ඒ ක්ෂේත්‍රය තුලින්ම අමාමෑණියන් වහන්සේගේ ධර්මයේ දිහා බලන උදාහරණයක් වුවොත් යම්කිසි කෙනෙක් යම් වෘත්තිකයෙක් වුණා නම් යම්කිසි විශේෂකින් ඔහු බුදුදහම දිහා බලන්නේ තමන්ගේ අර විශේෂ තුලින්. ඉතින් කවදාවත් මේ යථාර්ථය පේන්නේ නෑ අයියේ. ඒ දෘෂ්ටියමයි, ලබ්ධියමයි, මතයමයි, ඒ ඔහුගේ උගත්කමමයි ඔහුට විනාශය පිණිස පවතින්නේ. ඒ සියල්ලෙන් බැහැර වෙලා ඒකයි බුදු පියාණන් වහන්සේ දා කිව්වේ මහාන නිර්වත් වෙලා මේ වැස්සට දෙමියල්ලා කියලා. මේ මහා ගැඹුරු අර්ථය තේරුම් ගන්න ඕන මිනිස්සු බණහනකොට සියලු තරාතිරම් පසක තබන්න මේ කිසිදු රූපයක, වේදනාවක, සංඥාවක, සංකාරයක, විඥානයක අයිතියක් ඔබ සතු අප සතුව නැත. මේ සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හේතුවක් නිසාම හටගත්ත ප්‍රපංච ධර්මයක් මායාවක්. එහෙනම් එබඳු රූප, වේදනා, සංඥා, සංකාර වලට, විඥාන වලට රැවටිලා ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මමත්වයෙන් අරගෙන ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳ ඒ සිතෙන් පවතින තෘෂ්ණාවට මුලා වෙලා අවිජ්ජාවෙන් යුක්තව අමා ධර්මීය ওই ලෝකේ පවතින ත්‍රිසංගත විෂයක් වලින් එහෙම නැත්නම් ලෝකේ තියෙන අනුභූතික විද්‍යාවක් වලින් දකින්න උත්සාහ ගත්තොත් ඔබේ දාට දකින්නේ අමාමෑණියන් වහන්සේගේ ධර්මයේ නොවේයි, ඔබේම මෝඩකම්. කවදාවත් ලෝකේ තියෙන විෂයක් වලින් කවදාවත් මේ අමා ධර්මයේ දිහා බලන්න එපා. ඔබට අමාමෑණියන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕන නම් සියලු මතවාද, දෘෂ්ටි, ලබ්ධි සියල්ල පසුකින් තියලා හිත නිර්වත් කරන් පිරිසිදු නිර්වත් හිතින් මේ ධර්මයේ දිහා බලන්න. එතකොට අවබෝධ වෙන්නේ. එහෙනම් ඒ බව සිහි කරලා දෙන්නට ඕන මුලින්ම. අපි දැන් කතා කරමින් ඉන්නේ, අපි ධර්මීය දේශනා කරමින් ඉන්නේ උත්තරීතරු සතර සතිපට්ඨානය පිළිබඳව. දැන් දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ සතිපට්ඨාන දේශනාව පවත්වාගෙන එනවා. උද්දේශයක් වශයෙන් මේ මහා සතිපට්ඨානය දේශනා කළා නම් එක සතියයි. ඊට වඩා දේශනා කරන්න දෙයක් නැහැ එහෙනම්. හැබැයි ඇහුවා තමයි බණක් මොනවද ඇහුවේ කියලා අන්තිමට බලද්දි සිහි කරලා බැලුවාම එහෙම සිහියට එන්නේ නැහැ. මොකද ඇහිච්ච වචන කොටක් තියෙනවා, අවබෝධ වෙච්ච අර්ථයක් නේ.
ඉතින් ඒ නිසා තමයි කොච්චර බණ ඇහුවත් මිනිසුන්ට අවබෝධය ඇති නොවෙන්නේ. මොකද අපි කන් දෙන්නේ මාතෘකාවට, උද්දේශ වලට. නිर्देश, පටිනිर्देश, අටුවා ටීකා, ටිප්පණි සන්නත් එක්කම දේශනා කරාම තමයි අවබෝධ වෙන්නේ. ඒ නිසායි එක මාතෘකාවක් මෙච්චර කාලයක් දුරට අපි ඇදගෙන ඉන්නේ. තාමත් ඉවර නෑ. තවත් තියෙනවා පබ්බ දෙකක්. බොජ්ජංග පබ්බයයි සත්‍ය පබ්බයයි. ඒ දෙකත් විස්තර වෙනකොට තව තවත් ඔබේ අවබෝධය පෘතුල භාවයකට එනවා. මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අවසාන අනුපස්සනාව ධම්මානුපස්සනාව. කාය වේදනා චිත්ත ඊළඟට ධම්මානුපස්සනාවේ අවසාන පබ්බේ සත්‍ය පබ්බය. වෙනදුනි මේ ලෝකේ විශ්වයේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ලෝකයට පහළ වෙලා අපගේ අමාමෑණියන් වහන්සේ මුලින්ම දේශනා කරන දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මංගල ධර්ම දේශනාව. චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාව. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාව තමයි උන්වහන්සේ මුලින්ම මේ 100ක් කෝටියක් සක්වලට ඇහෙනසේ දේශනා කරන්නේ. එතකොට මුළු සමස්ත ධර්මයේම මෙන්න මේ චතුරාර්ය සත්‍ය මතයි පදනම් වෙන්නේ. ධම්සක් පැවතුම් සූත්‍රයේ දා දේශනා කරපු චතුරාර්ය සත්‍ය දේශනාව ඔබ ධම්සක් පැවතුම් සූත්‍රයේ කියවලා ඇති. ඒකේ තියෙන ಉದ್ದೇಶය විතරයි. මාතුකා විතරයි තියෙන්නේ. කාට හරි හිතුණා නම් එහෙම මේ ටික අහලාද එදා කොණ්ඩඤ්ඤ බ්‍රහ්මණතුමන් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණේ කියලා නැහැ, වැරදි. ඒ සූත්‍ර දේශනාව කියලා කියන්නේ මාතෘකාව විතරයි. ඒ සූත්‍ර දේශනාව පිටිපස්සේ තියෙන විශාල අර්ථ විග්‍රහයක්. ඒ අර්ථ විග්‍රහය සූත්‍රේ නෑ. අපි මේ ධර්මය පවත්වාගෙන මේ ක්‍රමවේදයක් හැටියට අපගේ මහරහතන් වහන්සේලා එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ආනන්ද හාමුදුරු සූත්‍ර පිටකයේ දේශනා කළා. ඊළඟට උපාලි හාමුදුරුවෝ උපාලි මහරහතන් වහන්සේ විනය පිටකයේ දේශනා කළා. උන්වහන්සේලාගේ මහා කරුණාවෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වෙලා මේ ධර්මය සංගායනික ධර්මයක් වශයෙන් පැවතාවා. හැබැයි අර ಉದ್ದೇಶය විතරයි. ಉದ್ದೇಶ තමයි තියෙන්නේ ගොඩක් දුරට. එතකොට ඒ ಉದ್ದೇಶ නිर्देश පටිනිर्देश වශයෙන් විග්‍රහ කරන්න අවශ්‍ය නිසා තමයි අනිකුත් ධම් ග්‍රන්ථ පස්සේ කාලෙ වෙනකොට ත්‍රිපිටකයට එකතු වෙන්නේ. අටුවා ටීකා ටිප්පණි සන්න දක්වාම. ඒවත් ඒ පෙළ දහමටම ඇතුළත් වෙනවා. හැබැයි ඍජුවම ත්‍රිපිටකයට ඇතුළත් වෙන්නේ නැහැ. අටුවා වශයෙන් පැවතෙනවා. එතකොට මේවා භානක પરම්පරාවෙන් කියන්නේ මුඛ પરම්පරාවෙන් පැවතාවේ. සියල්ල පොතට ගන්න බෑ. එදා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාව සමස්තයක් වශයෙන් සූත්‍ර දේශනාවට ඇතුළත් කරා නම් එහෙනම් කොච්චරද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මොනතරම් දීර්ඝ දේශනාවක්ද, මොනතරම් පද ප්‍රමාණයක්, අක්ෂර ප්‍රමාණයක් මේ දේශනාව ඇතුළත් වුණාද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් විශාල පොතක් වෙන්න පුළුවන්. ධම්සක් පැවතුම් සූත්‍රය විතරයි. ඉතින් ඒ නිසා සූත්‍ර දේශනාවක් කියවූ පමණින් කෙරෙට්ට එයාමා ධර්මය මුළුමනින්ම ගෝචර වෙන්නේ නැහැ. එහෙම ගෝචර වීමේ හැකියාවක් තියෙන පිරිසක් ඉන්නවා. එයාට උද්ගටිතඤ්ඤ මහා ප්‍රාඥයෝ කියන්නේ. උන්වහන්සේලාට මාතුකා විතරයි ඕන. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමුනෝ යන ආදි වශයෙන් උද්දේශය දේශනා කරනකොටම සාරිපුත්ත අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ අපගේ මහා උත්තරීතර ප්‍රථම ශ්‍රාවකයන්න් වහන්සේ යන ආදි වශයෙන් අදහස් කරන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ උපතිස්ස පිරිවැජයන් වහන්සේ වශයෙන් මේ ධර්මය එක ගාථාවක් අහනකොටම අවබෝධ කරගත්තේ උන්වහන්සේගේ උද්ගටිතඤ්ඤ මහා ප්‍රඥා භාවය නිසා. ඒ නිසා ඒ බඳු යන ආදි වශයෙන් අදහස් කරන්නේ එහා සම කියන එක නෙවෙයි. උන්වහන්සේගේ අනුගාමික උද්ගටිතඤ්ඤයන් ලෝකේ පහළ වෙන්න පුළුවන්. ඒ උතුමන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාවක් ඇහෙනකොට මේ සූත්‍ර දේශනාවේ හරය අර්ථ වශයෙන් විස්තර විභාග වශයෙන් ප්‍රඥාවට ගෝචර වෙනවා. හැබැයි ඒක හැමෝටම නෑ. ඒ නිසා තමයි
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ පහළ වෙන ශ්‍රාවකයන් අතර සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ අග්‍ර වෙන්නේ, උත්තරීතර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඇතුන් අතර ගජමුතු සහිත ඇතා ශ්‍රේෂ්ඨ වෙනවා වගේම භික්ෂූන් අතර එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයන් අතර සිව් පිළිසිඹියාපත් ශ්‍රාවකයෝ තමයි අග්‍ර වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. කුමක් හේින්දයක් අන්නර ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ඉන්නේ උන්වහන්සේලාට විතරයි. අර උද්දේශයේ නිर्देश පටිනිर्देश අටුවා ටීකා ටිප්පණි සන්න දක්වා විග්‍රහ කිරීම ධර්මයේ කාරණා හඳුන්වන්නේ උත්තානි කම්ම කියලා. අර ගැඹුරු දහම් කොටස සරල මට්ටමට රැගෙන ඉන්නට හැකියාව තියෙන ශ්‍රාවකයෝ ලෝකෙ බිහි වෙන්න ඕන. උන්වහන්සේලා තමයි අර අනුශාසනා පවත්වන්නේ. එහෙනම් එසේ නොවන තාක්කල් මිනිස්සු බුදුදහම වශයෙන් තේරුම් අරගන්නේ මාත්‍රිකාව විතරයි. ඉතින් මාත්‍රිකාව විතරක් තේරුම් ගත්තට මාර්ගයේ පේන්නේ අර්ථ විභාගයේ පේන්නේ නැති නිසා මොකද වෙන්නේ? එදාට දැනුමකට ලඟු වෙනවා ඔහුගේ ඒ සියල්ල අවබෝධය. දැනුමකට ලඟු වෙලා එතනින් එහාට කලියුත්තක් පේන්නේ නැතුව අනාථ වෙන්නේ. එතකොට එහෙනම් එදා උද්දේශ වශයෙන් දේශනා කරපු උතුම් වූ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ නිर्देशයක් ඇතුළත් වෙනවා මේ මහා සතිපට්ඨානි සත්‍ය පබ්බේ අනාදි වශයෙන් විග්‍රහ වෙන්නේ යන්නේ ධර්මයේ. ඒ නිසා ඒ උතුම් මහා සතිපට්ඨාන දේශනාව අවසන් වෙන්නේ ඒ අසිරිමත් වූ බුද්ධ දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රයේ විස්තර විභාගයක් සහිතව. ඒ නිසා මේ දහම් දේශනා මාලාව අවසන් වෙන්නේ කූට ප්‍රාප්තියකට පැමිණිලා. එහෙමනම් ඒ කූට ප්‍රාප්තිය දක්වාම මේ ධර්මයට නොනවත්වාම එක දිගට වීර්ය යුක්තව කන්දීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. ඒ සත්‍ය පබ්බය බාධායි නන්විද බාධායි කොයි විදිහෙන් බාධාවත් මේ ගමන අවසන් කළ යුතු වෙන්නේ පරිණිරවාණයම පමණයි. එතනින් මෙහා මේ ධර්මය එතනින් මෙහා මේ ගමන අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා සියලු පින්වතුන් අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. කොයි විදිහෙන් හරි මොන බාධාවත් මේ බාධා ඔබට විතරක් නෙමෙයි මේ බණ දේශනා කරන භික්ෂුවට පවා එනවා. මොන විදිහේ බාධාවත් අපත් ඔබ සියලු දෙනා ළඟා විය යුත්තේ ඒ සදාතනික ශාන්තිය පරිණිරවාණය දක්වා ගමන් කරලමයි. ඒ නිසා ඒ මෙහා අපට නැවතීමක් නැහැ. ඒ නිසා මොන බාධාවත් අපි මේ ගමන යා යුතුමයි. ඒ කාරණා කල්තියාම් පැහැදිලි කරේ එසේ විය හැකි තැන් ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ මහා සතිපට්ඨාන දේශනාවේ කූට ප්‍රාප්තිය තව සතියකින් දෙකකින් සති දෙක තුනකින් වගේ ළඟා වෙනවා. ඒ උදෙසාය ක්‍රමානුකූලව රැගෙන යන්නේ. නිසා මේ ධර්මයට මනාකොට කන් දෙන්න යන පණිවිඩයෙන් යුක්තව අද දවසේදී අපි මේ ධම් ව්‍යාකරණයට යොමු වෙනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නේ ධම්මානුපස්සනාව යටතේ ආයතන පබ්බය. ආයතන වශයෙන් මේ ධර්මයේ කොහොමද දකින්නේ අපි? මේ නාම රූප කොහොමද ආයතන වශයෙන් දැකලා නුවණින් විමර්ශනය කරන්න කියන කාරණාවයි සාකච්ඡා කරමින් ඉන්නේ. එක් එක් ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥාන්ගේ ධර්මයන් අනුව ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරිසම්පාද ධර්ම වශයෙන් මේ ධර්මයේ විග්‍රහ වෙනවා. චතුරාර්ය සත්‍ය වශයෙන්, ත්‍රිලක්ෂණීය වශයෙන්, පටිසමුප්පාදයේ වශයෙන් මේ ධර්මයේ විග්‍රහ වෙනවා. කොයි විදිහින් විග්‍රහ වුණත් මේ ධර්මය ඔබට තම නැනපමණින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි දැන් ආයතන පබ්බේ යටතේ සාකච්ඡා කරමින් ඉන්නේ අජ්ජත් බහිද්දේවත් අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන පිළිබඳ සමුදය සහ නිරෝධය. හේමවත සහ සාතාගිරි කියලා යක්ෂයෝ දෙන්නෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. යක්ෂයෝ කිව්වට මේ මලයක් නෙවෙයි. මේ ඇවිල්ලා චාතුරු මහා රාජික යක්ෂ කියන දේව කොට්ටාසයට අයිති දෙවිවරු දෙදෙනෙක්. වායුශ්‍රවණ කියන දිව්‍ය රාජය යටතේ පසුවන දෙවිවරු දෙදෙනෙක්. සතරවරම් දේව කොට්ටාසයට අයිති වෙන්නේ. මෙන්න මේ හේමවත කියන යක්ෂයා නැත්නම් ඒ යක්ෂ කියන දෙවියා එදා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට කන් දීලයි සෝවාන් ඵලයටපත් උනේ. එදා අමාමෑණියන් වහන්සේ
බරණැස ඉසිපතනි මිගදායේදී ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන මොහොතේදී ඒ ධර්මයට කන් දීලා හේමවත ඒ යක්ෂ කියන දේව කොට්ටාසයට අයිති දෙවියන් ධර්මය අවබෝධ කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ඵලයටපත් උනේ. මෙන්න මේ හේමවත කියන යක්ෂයා තමන්ගේ යාළුවා සාතාගිරි කියන යාළුවාට සාතාගිරි අනාදි වශයෙන් ඒ දක්වන යාළුවාට ඒත් යක්ෂ කියන දේව කොට්ටාසයටමයි දෙවියෙක්. ඒ දෙවියට මේ ධර්මයේ දේශනා කරන අතරමඟදී ඒ ධර්මය අහගෙන ඉඳලා තමයි මේ ශාසනයේ පළමු ශ්‍රාවිකාව පහළ වුණේ. අනුසෝත කාලී සෝන කියන පස්සේ කාලෙක මිහිරි හඬින් බණ කියපු කල්යාණි වාක් කරන භික්ෂුන් අතරින් අග්‍රස්ථාන ලැබූ සෝන කියන මහරහතන් වහන්සේගේ මෑණියන් වහන්සේ. එදා ඒ හඳේලියේ කාලී කියන මේ මෑණියන් බණ ඇහුවේ අන්න අර එදා සෝන කියන කුඩා දරුවා පස්සේ කාලෙක මහරහතන් වහන්සේ උන්වහන්සේව දරාගෙනයි උන්වහන්සේට කිරි දෙන ගමන් එදා මේ හේමවත කියන යක්ෂ දෙවියා සාතාගිරි කියන තමන්ගේ යාළුවට යක්ෂ දෙවියන්ට මේ ධර්මයේ දේශනා කරනවා. පස්සෙත් මේ ධර්මයේ දේශනා කරන නැවත ඔවුන් අතරේ ධම් සාකච්ඡාව ගොඩනගෙනවා. ඒ යක්ෂ කියන ඒ කුලයට අයිති මේ හේමවත කියලා කියන්නේ එතකොට සෝවාන් ඵලලාභී බුද්ධ ශ්‍රාවකෙක්. අසිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳවම අවිච්ඡ ප්‍රසාදයට පත්වෙච්ච බුද්ධ ශ්‍රාවකෙක්. ධර්මාබෝධය ඉහළින් ලැබිච්ච කෙනෙක්. එහෙම නොවෙන්නට අන්න අර මූලික ධර්ම දේශනාව මංගල ධර්ම දේශනාවට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මහා පිනතියේ. පස්සේ කාලෙක මේ හේමවත කියන දෙවියෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන යක්ෂ දෙවියා. මුණ ගැහිලා බුදු පියාණන් වහන්සේගෙන් ධර්මයේ විමසනවා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති. බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාගතුන් වහන්සේ කවරක් උපන් කල්ලි කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කවරක් උපන් කල්ලි මේ ලෝකය සමුප්පන්නෝ සමුදය වෙනවද උදා වෙනවද? ඒ කියන්නේ කුමක් කවරක් උපන් කල්ලි කෙසේ මේ ලෝකයේ සමුදය වෙනවද හට ගන්නවද? කොහොම මේ ලෝකේ උදා වෙනවද සකස් වෙනවද කියලා යහන්. කිස්මින් කුබ්බති සන්තවං මේ ලෝකයේ කුමක් ඇසුරෙහි පවතිනක්ද? කුමක් නිසා මේ ලෝකේ උදා වෙනවද සකස් වෙනවද? මේ ලෝකයේ කුමක් ඇසුරෙහි පවතින්නේද? මේ ලෝකේ යනුවෙන් ඇසුරු කරන්නේ කුමක්ද? කිස්ස ලෝක උපාදාය මේ ලෝකයේ කුමක් බන්ධනයේ කොට පවතින්නේද? කුමකට බැඳිලාද මේ ලෝකේ පවතින්නේ? කිස්මින් ලෝකෝ විහඤ්ඤති කුමක් නිසා මේ ලෝකයේ දුකින් යුක්ත වන්නේද? එහෙම නැත්නම් කුමක් නිසා මේ ලෝකෙ පෙලෙන්නේද කියලා ප්‍රශ්න හතරක් අහනවා. කොහොම මේ ලෝකයේ උදා වෙනවද සකස් වෙනවද? කුමක් ඇසුරේ මේ ලෝකේ පවතිනවද? කුමක් බන්ධනය කරගෙන මේ ලෝකේ පවත්වාගෙන යනවාද? කුමක් නිසා මේ ලෝකේ දුකටපත් වෙනවද? දැන් ওই ලෝකය කියලා කිව්වම ඔබ දන්නව හොඳට ලෝකය කියලා කියන්නේ මේ සාමාන්‍ය මිනිසයන් කියන මේ ලෝකේ නෙවෙයි. ලෝකය කියලා මිනිස්සු අදහස් කරන්නේ මේ පෘථිවි අවකාශය. බුදු පියාණන් වහන්සේ ලෝකේ යනුවෙන් පෙන්වා දෙන්නේ අපට ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේ 12 ආයතනයන්ගෙන් සකස් වන ලෝකය. එතකොට මේ 12 ආයතනයන්ගෙන් සකස් වෙච්ච ලෝකය තමයි බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන ලෝකය. එහෙමනම් මෙන්න මේ ලෝකය ගැනයි මේ හේමවත කියන යක්ෂය අහන්නේ. එහෙම නැතුව මේ පෘථිවි ආකාශය සකස් වුණේ කෙසේද කියලා නෙමෙයි මේ අහන්නේ. ලෝකයේ තියෙන තමන් තුල පරිබාහිර අවකාශයේ පවතිනක් නොවේ ලෝකය. සප්ත ලෝකයේ සංකාර ලෝකයේ යනාදි වශයෙන් තවත් විග්‍රහ තියෙන අවකාශ ලෝකයේ තුන් ලෝකේ හඳුන්වන තැන්.
අවකාශ ලෝකය කියන්නේ අන්න මෙන්න මේ පෘථිවි ගෝලය, පෘථිවි අවකාශය. අවකාශයයි මේ පෘථිවියයි මුළුල්ලේ සකස් වෙලා තියෙන ලෝකය. සංකාර ලෝකය කියන්නේ මේ සත්‍යයේ චින්තනමය ලෝකය. ඊළඟට සත්ත්ව ලෝකය කියලා කියන්නේ ඒ සංකාර ඇසුරෙන් සකස් වෙන මේ නානත්ත් කාය නානත්ත් සංඥා සහිත සත්ත්ව ලෝකය. එතකොට මෙතනදී මේ හානි මේ සංකාර ලෝකය කියන්නේ සංකාර ලෝකයේ ඇසුරෙන් තමයි සත්ත්ව ලෝකයේ අවකාශ ලෝකයේ දෙකම සකස් වෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන සංකාර ලෝකය එහෙම නැත්නම් මේ චින්තනමය ලෝකය චේතනාවෙන් ගොඩනැගෙන ලෝකය මේ ලෝකෙ හිත ඇතුලේ හැදිලා තියෙන්නේ. මෙන්න මේ ලෝකේ ගොඩනැගෙන නිසා මේ සියල්ල සකස් වෙන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නයයි යක්ෂ මේ හේමවත කියන යක්ෂය අහන්නේ බුදු පියාණන් වහන්සේගෙන්. මේ ප්‍රශ්න හතරක් අහනවා අනුසාරයෙන්. එතකොට එහෙනම් මෙන්න මේ ප්‍රශ්න හතරට භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං චන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. ච කියන්නේ මහ ප්‍රාණ චයන්න පාලියෙන් මහ ප්‍රාණ ච යන ආදි වශයෙන් දක්වන්නේ අංකයක් 6. චසු 6ක් ඇසුරෙන් ලෝකෝ සමුප්පන්නෝ ලෝකේ උදා වෙනවා සකස් වෙනවා පහළ වෙනවා. චසු ලෝකෝ සමුප්පන්නෝ දැන් මෙතන ච කියලා කිව්වහම දැනගන්න ඕන දැන් මෙතන අජ්ජත් සහ බහිද්ද යනාදී වශයෙන් ආකාර දෙකක් පෙන්වන බව. එතකොට 6 දෙකක් තියෙනවා. ඒ බව අපි දකින්න ඕනේ. දැන් මෙතන 12ක් කියලා නෑ 12 කියලා නෑ චේසු කියලා පෙන්වන්නේ මොකද අභ්‍යන්තර 6යි බාහිර 6යි යනාදී වශයෙන් එහෙම. ඒ නිසා අපි දැනගන්න ඕන මේ දෙක ගැනමයි මේ කියන්නේ අභ්‍යන්තර 6ක් බාහිර 6ක් යන මේ ලෝකේ සකස් කරන මේ ආයතන 12 ගැනයි මේ කියන්නේ කියලා. එහෙනම් අන්න භාගතුන් වහන්සේ උත්තරයක් දෙනවා. චේසු ලෝකෝ සමුප්පන්නෝ මේ 6න් තමයි මේ ලෝකේ සකස් වෙන්නේ. 6න් කිව්වේ අභ්‍යන්තර 6න් සහ බාහිර 6න්. ඇස රූපය කන ශබ්දය නාසය ගන්ධය දිව ශරීරය දිව රස ඇස රූපය කන ශබ්දය නාසය ගන්ධය දිව රස කාය ස්පර්ශය මනස අදහස් නැත්තම් ධම්ම. ඇසට රූප ඝට්ටණය වෙනකොට ලෝකේ සකස් වෙනවා. කනට ශබ්ද ඝට්ටණය වෙනකොට ලෝකේ සකස් වෙනවා. නාසයට ගන්ධ ඝට්ටණය වෙනකොට ලෝකේ සකස් වෙනවා. දිවට රස ඝට්ටණය වෙනකොට ලෝකේ සකස් වෙනවා. කායට පොට්ටබ්බේවත් ස්පර්ශ සකස් වෙනකොට ලෝකේ සකස් වෙනවා. මනට ධම්ම ඝට්ටණය වෙනකොට ලෝකේ සකස් වෙනවා. මේ ආකාරයට 6 ආකාරයකටයි ලෝකේ සකස් වෙන්නේ. ඒකයි චේසු කිව්වේ. අභ්‍යන්තර සහ බාහිර ආයතන එක ටිකක් ඝට්ටණය වෙනකොට තමයි මේ ලෝකේ සකස් වෙන්නේ. එහෙනම් එතනම තියෙනවා මේ ආයතන එක ටිකක් ගැටෙන්නේ නැත්නම් එතන ලෝකයක් නැත. එහෙනම් ආලෝක උදපාදී ලෝකෙන් ඈතර වෙනවා එදාට. ඒ නිසා මෙලොවදීම පුළුවන්කම ලැබුණොත් මේ ලෝකේ මේ ආයතන අතර ගැටීම නතර කරන්න එහෙනම් මේ ශාරීරියේ පවතිද්දීම පුළුවන්කම ලැබෙනවා ලෝකෙන් ඈතර වෙන්න. ඒ නිසායි කායසක්කී මහරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එදාට මොකද වෙන්නේ මේ ආයතන එක ටිකක් ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. එදාට නිරුද්ධ වෙනවා සියල්ල නිරෝධ සමාපත්තියට සමවදිනවා සංඥා වේදනා සියල්ල නිරුද්ධයි. ඒ ස්පර්ශය නිරුද්ධ නිසා. එහෙනම් අරිහත් ඵලයටපත් වෙන උතුමන් වහන්සේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ ලෝකය ගොඩනැගෙන ක්‍රියාවලිය අවසන් කරාට විපාක වශයෙන් අව්‍යාකෘත වශයෙන් ලෝකේ ගොඩනැගෙන ක්‍රියාවලිය අවසන් කරන්නේ නැහැ. ඒ රාගෙන්, දේශයෙන්, මෝහෙන් නැවත මේ ලෝකේ සමුදේ වෙන ක්‍රියාවලියයි නතර කරන. කර්ම භවය නිරුද්ධ කිරීමෙන්. නමුත් පුරාණ කර්මයෙන් විපාක වශයෙන් පහළ කරන ලෝකෙන් අත මිදෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසායි සෝපරිශේෂ නිර්වාණ වෙන්නේ. කරදර තියෙනවා මොකද සංකත දුක්ඛය අවසන් නැහැ. සංකතෙන් සධර්ම නිදහස් වෙන්නේ පරිනිර්වාණි. එහෙනම් එතකම්ම මේ ලෝකේ සකස් වෙනවා. අන්න බලන්න විපාක වශයෙන් හරි සකස් වෙනවා. මොකද ඇහැ විපාක වශයෙන් පවතිනවා, රූප විපාක වශයෙන් පවතිනවා. කන, නාසය, දිව, ශරීරය, මනස, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යනාදී වශයෙන් ඒ සියල්ල ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන සියල්ල විපාක වශයෙන් සකස් වෙන මොහොත දක්වා මේ ලෝකේ සකස් වෙනව නතර කරන්න බෑ.
ලෝකේ සකස් වෙනවා. ලෝකයේ සමුදය වීමයි නතර කළේ. ඒ කියන්නේ නැවත මේ ලෝකයේ උදා වෙන ක්‍රියාවලියයි නතර කළේ. ඒ සිද්ධ වෙන්නේ පටිසම්පන්න ක්‍රියාවලියක් මගින්. එහෙනම් අරියතුන් වහන්සේ නැවත මේ ලෝකේ නම් සංසිද්ධිය පහළ වෙන ක්‍රමවේදයයි අවසන් කළේ. පටිසමුප්පාදය නිරුද්ධ කළා. එදාට මොකද වෙන්නේ? නැවත කර්ම භවය සකස් වෙන්නේ නැති නිසා නැවත මේ 12 ආයතන තුලින් මේ ලෝකේ ගොඩ නැගින හේතු ප්‍රත්‍ය සියල්ල අවසන් වෙලා යනවා. එහෙනම් භාගතුන් වහන්සේ අනුත්තරේ දෙනවා. මහා කරුණාවෙන් දේශනා කොට වදාරනවා ජවසු ලෝකෝ උප්පන්නෝ සමුප්පන්නෝ. මෙන්න මේ කියන හය ආකාරයටයි ඇස රූප කන ශබ්ද ආදී වශයෙන් එවන් උපසංහරති. ඒ විදිහට අභ්‍යන්තර සහ බාහිර ආයතන එක ටිකක් ඝට්ටණය වෙලයි මේ ලෝකේ සමුදය වෙන්නේ, සමුප්පන්න වෙන්නේ, සකස් වෙන්නේ. එතනත් අපි නුවණින් දකින්න ඕන රාග දේශ මොහ පවතින තුරු මේ ඇස රූපයත් එක්ක ඝට්ටණය වෙන්නේ නිකම්ම නෙවෙයි. රාගෙන් දේශෙන් මොහෙන් යුක්තවයි. එහෙනම් එතන සම්පස්සයක් පවතින්නේ. ස්පර්ශයක් නෙවෙයි. විපාක වශයෙන් සකස් වන අව්‍යාකෘත වශයෙන් එනත විපාක වශයෙන් සකස් වෙන ස්පර්ශයක් නෙවෙයි. එතන තියෙන සම්පස්සයක් අවිජ්ජාන තෘෂ්ණාවෙන් යුක්තවයි ස්පර්ශය සකස් වෙන්නේ. ඒක අපිට මොනම සුළු කාල පරාසයක් ඇතුළේවත් එහෙම ස්පර්ශයක් එතන නැහැ කියලා කියන්න පුළුවන් තරම් කාලයක් මුණ ගැහින්නේ නැහැ. මොකද හැම වෙලාවෙම අරිහත් ඵලයෙන් මෙහා ඉන්න ලෝක සත්‍යයේ සිටේ අවිජ්ජා අනුසයත් මාන අනුසයත් භවරාග අනුසයත් ඉදලා තියෙනවා. අවසන් වශයෙන් රහත් ඵලයේදී අනුසයන් නැසින්නේ. ඒ නිසා පිටින් බැලුවාම අර පරිඋත් ทาน මට්ටමේ කෙලෙස් පෙවුන් නැති වුණාට මෝහේ සංසිඳිලා නැහැ. අරිහත් ඵලයෙන් මෙහා ඉන්න කෙනෙක් තුල. ආරි ශ්‍රාවකයෙක් තුල. ඒ නිසා රාගයෙන් දේශයෙන් පරිඋත් ทาน වීමක් නොපෙනුනාට මෝහේ පවතිනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් පිරිසිදු හිතකින් විපාක අරමුණ ස්පර්ශ කිරීමේ හැකියාවක් අරිහත් ඵලයෙන් මෙහා ඉන්න ආර්ය ශ්‍රාවකයෙක්ටවත් පිහිටන්නේ නැහැ. එහෙම අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. මොකද එහෙම අවස්ථාවක් කවුරු හරි යෙදෙනවා කියලා කියනවා නම් අපි බලන්න ඕන ඒ අවස්ථාව තුළ ඒ සිතේ එතෙක් නිරුද්ධ නොවු ඉතිරි කෙලස් තියෙන්නේ කොහෙද කියලා ඒ වෙලාවට. ඒ වෙලාවට අවිජ්ජානුසය තියෙන්නේ කොහෙද? මානානුසය කොහෙද තියෙන්නේ? භවරාගනුසය කොහෙද තියෙන්නේ? මොකද හිත කියලා කියන්නේ ඒ මොහොතේ හේතුඵල වශයෙන් සකස් වෙන ධර්මයක්. පච්චුප්පන්න ධර්මයක්. අතීතීච්ච හිතක් දැන් නැහැ මේ මොහොතේ. අනාගතේ තියෙන සිත් මේ මොහොතේ පහළ වෙනවත් නෙවෙයි. එහෙනම් සිත යනු ඒ මොහොතේදී හේතුඵල වශයෙන් හට ගන්න ධර්මයක්. එහෙනම් මේ මොහොතේ පවතින හිත මීට ඉස්සෙල්ලා තිබිච්ච හේකුත් නෙවෙයි, මීට පස්සේ තියෙන හේකුත් නෙවෙයි. මේ මොහොතට විතරයි ඒක අදාළ වෙන්නේ. දැන් අපි ගිනි පෙට්ටියකින් ගිනි කූරක් අරගෙන ගිනි කූර දැල්වනවා. දැල්වුවාම ගිනි දැල්ලක් හට ගන්නවා. ඒ ගිනි දැල්ල කියන්නේ ඊට ඉස්සෙල්ලා තිබිච්ච හේකුත් නෙවෙයි, ඊට පස්සේ තියෙන හේකුත් නෙවෙයි. ඒ මොහොත තුල ඒ ක්‍රියාවෙන් හටගෙන පවතිනා. ඒ ගිනි දැල්ල නිවිලා යනවා. ගියාම අපි තව ගිනි කූරක් අරන් පත්තු කරනවා. එතකොට ඒ ගිනි කූරත් අර පෙර පරිදිම ඒ ගැටීම තුලින් දැල් වෙන්න පටන් ගන්නවා. එතකොට අර පරණ කලින් දැල්ලපු ගිනි කූර වගේම තමයි ගිනි දැල්ල පේන්නේ. දැන් අපි හිතනවාද එතකොට මේ තියෙන ගිනි දැල්ල අර ඉස්සෙල්ලා ගිනි කූර තිබිච්ච ගිනි දැල්ලමයි කියලා. ගින්දරේක හා සමාන තමයි. හැබැයි දැන් තියෙන්නේ මේ වර්තමාන ගිනි කූරේ හේතුඵල සංසිද්ධියක් තුලින් ගොඩනැගිච්ච ගිනි දැල්ල. ඒක ඊට ඉස්සෙල්ලා තිබිච්ච එකක් නෙමෙයි. ඊළඟට මේ ගිනි කූර අවසන් වුණාම අපි තව ගිනි කූරක් අරන් ගිනි දැල්ලක් දැල්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ගිනි දැල්ල නෙවෙයිද මේ දැන් තියෙන්නේ. එහෙනම් මේ වර්තමාන මොහොතේ ගිනි කූරේ පවතින ගිනි දැල්ල පෙර තිබුණ එකකුත් නෙවෙයි, පෙර පැවතිච්ච ගිනි දැල්ලකුත් නෙවෙයි, මතු පවතිනකුත් නෙවෙයි. ඊළඟට ගහන ගිනි කූරේ නැත්තම් ඊළඟට දාලන ගිනි කූරේ තියෙන ගිනි දැල්ල මේ වර්තමානයේ තියෙන එකම නෙවෙයි. ඒක හොඳින් නුවණින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේ එතකොට අපි දන්නවා එහෙනම් ඒ ගිනි දැල්ල සීමා වෙනවා తాවකාලිකයි. එය ඒ මොහොතට විතරයි අදාළ වෙන්නේ. ඊට පස්සේ ඒ ගිනි දැල්ල නිවිලා ගියාම ඉන් පසු හට ගන්න ගිනි දැල්ල යනු කලින් තිබිච්ච එක නෙවෙයි. ඒ වගේ මේ සිත් වලත් ඔන්නෝම ලක්ෂණයක් තියෙනවා. සිත් පච්චුප්පන්න ලක්ෂණය කිව්ව ඕකයි.
ඒ මොහොතේ පවතින හේතු මත ඒ මොහොතේ සිත් හටගන්නේ. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන 6 ద్వාර 6 හරහයි මේ හිත හටගන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා චක්කු විඥානේ සකස් වෙච්ච වෙලාවේ අනිත් විඥාන සකස් වෙලා නැහැ. එහෙනම් ඒ වෙලාවේ සෝත ගාන જીවහා කාය මනෝ කියන විඥාන නිරුද්ධයි. දැන් මේක අපිට නොතේරෙන්නේ මේ සිත්වල වේගවත් භාවය නිසා. අපිට හිතෙනවා මේ ඔක්කොම එක ගොඩේ තියෙන්නේ කියලා. එහෙම නැහැ. එක්වරකට එක විඥානයයි පහළ වෙන්නේ. චක්කු විඥානය පහළ වෙච්ච වෙලාවේ අනිකුත් විඥාන සියල්ල නිරුද්ධයි. චක්කු විඥානේ නිරුද්ධ වෙනවත් එක්කම ඊළඟට ඒකට අනුබද්ධව ආධාරක වශයෙන් මනෝද්වාර චිත්ත වේදි හට ගන්න එකට හේතුව චක්කු විඥාණයෙන් දැක්ක රූපය කුමක්ද කියලා හඳුන ගන්න පුළුවන් ඉන්නේ සිතට මානසිකාර කිරීම තුලින්. එහෙනම් මේ මානසිකාර කරන්න නම් මනෝද්වාර චිත්ත වේදි හට ගන්න ඕන. ඒ කියන්නේ මෙනෙහි කරන්න ඕන. මොකද්ද මේ දැක්කේ කියලා. මොකද දත්ත ගොඩක් දකින්නේ. චිත්ත වේදි කෝටි ලක්ෂයක් යනවා ඒක අසුරක් ගන්න සුළු කාල පරාසයක. එහෙනම් මේ වෙලාවේ ඒ චිත්ත වීදි කෝටි ලක්ෂයෙන් ගත දත්ත ටික තමයි අර මනසින් මෙනෙහි කරන්න එකට එකක් ගල්ප මේ මොකද්ද මේ දැක්කේ යන ආදි වශයෙන් මෙනෙහි කරලා තමයි තේරුම් ගන්න. එහෙම නැතුව දැකීම තුළින් තේරුම් ගන්න බෑ. ඇහැට රූපයක් දැක්ක පමණින් මේ මොකද්ද දැක්කේ කියලා තේරුම් ගන්න බෑ මනසින් මනෝද්වාරේ හට ගන්න නැත්තම්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඔය කියන්නේ උන්මත්තක භාවයටපත් වෙනවා. මෙන්න මේ වගේ තත්වයන්ටපත් වෙච්ච අසරණ මිනිසයන්ට මේ සංසිද්ධි හඳුන ගන්න බැරි වෙන්නේ. මොකද එයාලට මේ මනෝද්වාර ආවර්ජනේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිතේ පවතින වික්ෂිප්ත භාවය වර්ධනය වෙලා ඒ සිතේ පවතින චිත්ත ඒකාග්‍රතාව බිඳ වැටිලා ක්ෂණික සමාධිය ගොඩනගෙන්නේ නැති නිසා ඒ මෙනෙහි කිරීම කරගන්න බෑ. මොකද්ද මේ දැක්කේ? හොයාගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒ නිසා තුවක්කුවක් අරන් තමන් ඉස්සරහට එන කෙනෙක් දැකලවත් සමහරට ඒ ගොඩක් වෙලාට ඒ උන්මත්තක භාවයට පත් වෙච්ච කෙනෙක් කලබල වෙන්නේ දුවන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයාට තේරුම් ගන්න බෑ මේ මොකද්ද මම දකින්නේ කියලා. ඒ නිසා මෙන්න මේ මනෝද්වාරය උපකාර කරගෙන හැමතිස්සෙම මේ පංචද්වාරයන්ගෙන් එන අරමුණු තේරුම් ගන්න. ඒ වගේම තමයි මනෝද්වාරයටත් අරමුණු වෙනවා. ඒවට කියන්නේ ධම්ම කියලා. මනංච පටිච්ච ධම්මේච උප්පාදිති මනෝ විඥානං යනදි වශයෙන්. ඒ නිසා මේ හය ආකාරයකටම පහළ වෙන මේ අරමුණු සිත විසින් තේරුම් ගන්නේ මනෝද්වාරයෙන් මෙනෙහි කරලා බලලා. ඉතින් ඒක නිසා මේ හැම මොහොතකම මේ විඥාන පංචාද්වාරය සහ මනෝද්වාරය යනදි වශයෙන් ආකාර දෙකකට සකස් වෙන මොහොතක් පාසා. එතකොට මොහොතක් පාසා මේ විඥාන වේගයෙන් සකස් වෙන නිසා අපිට හිතන්නවත් බැරි තරම් අධික වේගයකින් මේ කටයුතු සිද්ධ වෙන නිසා අපිට තේරෙන්නේ එකම හිතක් තියෙනවා කියලා දිගින් දිගට. එකම හිතක් එහෙම එකක් නැහැ. එහෙනම් මොහොතින් මොහොත මේ සිත් විසින් ගොඩනගෙන මේ ලෝකයක් තියෙන්නේ. එහෙනම් මේ ద్వාර 6 පරිහරණය කරමින් සිත විසින් මේ ආරම්මන ස්පර්ශ කරමින් ඒ දත්තය තුලින් ගොඩනගා ගන්න චින්තනමය ලෝකයක් තමයි මේ මොහොතක් පාසා සමුදේ වෙන්නේ. ඒ චින්තනමය ලෝකේ හැම මොහොතකම අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ස්පර්ශ කරන නිසා ඒ කිව්වේ හැම තිස්සෙම අර විපාක වශයෙන් මුණ ගැහෙන අරමුණත් ඒ වගේම අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් හඹාගෙන යන අරමුණත් යන දිවසෙන් ආකාර දෙකකට අරමුණු ලබනවා. එකක් විපාක වශයෙන් මුණ ගැහෙනවා. අනිත් එක අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් හඹාගෙන ගිහිල්ලා මුණ ගස්ස ගන්නවා. මේ ආකාර දෙකටම අරමුණු මුණ ගැහෙනවා මේ ජීවිතය තුළදී. ඒ දෙආකාරයේම අරමුණු අවිජ්ජාව ඊළඟට මානය භවරාගය කියන මේ අනුසයන් පවතින තුරු ස්පර්ශ වෙන්නෙම කිලිටි සිතකින්. ඒක නවත්තන්න බෑ. එහෙම නවත්තන්න පුළුවන් නම් අරියත් ඵලයට කලින්මත් අරියත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් අරියත් ඵලය කියලා එකක් උමනා වෙන්නෙත් නෑ එදාට. මොකද කලින්මත් අරියත් වෙලා අනින් එහෙම එකක් නැහැ. දැන් අපි කන්දම් මුදුන්ට යනවා නම් කන්දේ මුල ඉඳගෙන හරි කන්දේ මැද ඉඳගෙන හරි කන්දේ මුදුන්ට ළඟා වෙන ආසනයට ගිහිල්ලා හරි කියන්නේ නැහැ කන්ද මුදුනේ ඉන්නේ කියලා අපි. එහෙම එකක් නැහැ. කන්ද මුදුන්ට ගියා නම් ගියා.
තාම කන්ද මුදුනට ගියේ නැහැ. එහෙනම් තාම ඉන්නේ මග. මග ඉන්නකොට කන්ද මුදුන ස්පර්ශ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි සිරීපාදේ ගිහින් තියෙනවනේ. සිරීපාදේ යනවා අපි ඇහැල කණු හරි ඉන්නේ. දැන් අපිට පුළුවන් ශ්‍රීපාද පද්මේ ස්පර්ශ කරන්න එතන ඉඳගෙන. එහෙම පුළුවන් කමක් නැහැ. ශ්‍රීපාද පද්මේ ස්පර්ශ කරන්න නම් එතෙන්ටම ළඟා වෙන්න ඕන. එතෙන්ට ළඟා වුණාට පස්සේ ආයි කියන්නේ කන්ද මාමුලේ ඉන්නේ කන්ද මැද ඉන්නේ කන්ද මුදුනට ආසන්න වෙලා ඉන්නේ කියලා එහෙම විවහාරයක් නැහැ එතන. දැන් ඉන්නේ කන්ද මුදුනේ. ඉතින් ඔන්න ඔය බව නුවණින් දකින්න ඕනේ. එහෙනම් මෙන්න මේ ආයතන 6 හරහා ගොඩ නැගෙන ලෝකයක් තමයි මේ බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ. එහෙමනම් ඔන්න ඔතනදී තේරුම් ගන්න ඕන සත්‍ය තමයි රහතන් වහන්සේ කෙනෙක්ට උනත් විපාක වශයෙන් ওই ලෝකයේ සංකත ලෝකයේ ගොඩ නැගෙන උතන නවත්තන්න බෑනේ. ලෝකෝත්තර නිවනටපත් උනත් උන්වහන්සේ පරිනිර්වාණයටපත් උන්නේ නැහැ තාම. වේදයිත අවේදයිත කියලා නිර්වාණේ කොටස් දෙකක් තියෙන එකනේ. වේදයිත නිර්වාණයයි අවේදයිත නිර්වාණය. වේදයිත කිව්වේ සංඥා වේදනා සහිතව අත්දකින නිර්වාණයක් තියෙනවා අරිහතුන් වහන්සේ. ඒ නිසා තමයි සංඥා වේදනා දෙක නිරුද්ධ කරන තමයි සංඥා අවේදිත නිර්වාණයට සමවදින්නේ. එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එහෙනම් පරිනිර්වාණයදී මුණ ගැහෙන්නේ යන්නේ මුණ ගැහෙනවා කිව්වට ඉතින් මුණ ගැහෙන කෙනෙක් නැහැ. පරිනිර්වාණයටපත් වුණාම පවතින්නේ අන්න අර සංඥා අවේදිත නිර්වාණය. සංඥා වේදනා නැහැ එතන. ස්පර්ශ නැති නිසා රූප සියල්ල නිරුද්ධයි. නාම රූපං උපරුජ්ජති. නාම රූප සියල්ල නිරුද්ධ නම් එතන සංඥා වේදනා හට ගන්න හේතුත් නැහැ. සංකාර විඤ්ඤාණ හට ගන්න හේතුත් නැහැ. නම් පංච උපාදානස්කන්ධෙම නිරුද්ධයි. එහෙනම් ඒ පරිනිර්වාණයට මෙහා සමුදය පරිනිර්වාණයට මෙහා විපාක ලෝකේ සකස් වෙනවා. ඒක නතර කරන්න බෑ රහතන් වහන්සේට. එහෙනම් අන්නේ විපාක ලෝකයෙන් මෙහා ඉන්න කෙනා කියන්නේ විපාක ලෝකයට වඩා තව ගියාම කම්මා විපාක වත්තන්ති විපාකෝ කම්ම සම්භව. විපාකයේ තුලින් නැවත කර්මයක් සමුදය වෙන මට්ටමේ ලෝකේ සත්‍යයට මෙන්න මේ චේසු ලෝකෝ සමුප්පන්නෝ කියන කතාව අදාළ වෙනවා. මොකද මේ ලෝකේ විතරක් නෙවෙයි සමුදය වෙන්නේ එතකොට. පරලෝකයේත් එක්කයි සමුදය වෙන්නේ. ඒ කිව්වේ ඒකයි දැන් ඉස්සරහට පැහැදිලි කරන්නම් ඒ කාරණාව. සහජාත භවයේ සකස් වෙනකොටම පුනර්භවය සකස් වෙනවා. සහජාත කර්ම ශක්තියෙන් සහජාත භවයේ සකස් කරනවා. ඒ මොහොතේදීම නානාක්ෂණික කර්ම ශක්තියෙන් පුනර්භවය සකස් කරනවා. කර්ම ශක්තිය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. රාගෙන් දේශෙන් මොහින් යම්කිසි චේතනාවක් සකස් වෙනකොටම ඒ චේතනාව තුළින් මෙලොව වශයෙන් යම්කිසි බවක් අත්බවක් පේන්න ගන්නවා. රාගත් බවක්, ද්වේෂත් බවක්, මෝහත් බවක් යන ආදි වශයෙන්. ඒ තමයි සහජාත භවය. ඒ චේතනාව තුළින් චේතනහම්බික්වේ කම්මං වදාමි යන ආදි වශයෙන් කර්ම භවය පෝෂණය වෙනවා. එයින් නැවත පුනර්භවයක් සකස් කරන්න අවශ්‍ය කරන ශක්තිය නිර්මාණය කරනවා. ඒ පුනර්භවයේ සකස් කිරීමේ ක්‍රියාවලිය තමයි අන්නර නානාක්ෂණික කර්ම ශක්තියෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ කර්ම ශක්තිය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. සහජාත සහ පුනර්භවික යන ආදි වශයෙන්. සහජාත සහ නානාක්ෂණික භව යන ආදි වශයෙන්. එහෙනම් ඔන්න ඔය බව තේරුම් ගන්න ඕනේ. එහෙනම් චේතස ලෝක සමුප්පන්නෝ කිව්වහම මේ ලෝක දෙක ගැනමයි මේ කියන්නේ. සහජාත ලෝකයයි පරලෝකයයි. නැත්තම් මේ අත්භවයි පුනර්භවයයි. පුනරත්භවයයි. භව දෙකම මේ චේතස ලෝක සමුප්පන්නෝ. අවදා හෝ දවසක අවිජ්ජා තෘෂ්ණා අවසන් වෙන තුරු මේ ක්‍රියාවලිය නතර කරන්න බෑ. එක සැරේ ලෝක දෙකක් සකස් වෙනවා. ගැඹුරටම ගිහින් බැලුවාම එක සැරේ තැන් දෙක ජීවත් වෙනවා. මෙලොවත් ජීවත් වෙනවා, පරලොවත් ජීවත් වෙනවා. දැන් ඔහොම කිව්වහම කල්පනා වෙන්න පුළුවන් මොකක්ද මේ පරලොව ජීවත් වෙනවා කියන්නේ කියලා. දැන් අපි මිට ඉස්සෙල්ලත් ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. යම්කිසි මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා දැන් අපි තුමු රාගෙන් ක්‍රියාත්මක වෙනවා. රාගෙන් ක්‍රියාත්මක වෙනවා සම්මුතික ධර්ම, සාර ධර්ම, ගුණ ධර්ම සියල්ල නසාගෙන. මිනිසෙක් වශයෙන් මිනිසෙක්ට උරුම වෙච්ච මනුෂ්‍ය ධර්ම තියෙනවා. ඒව ඉක්මවල යනවා. ඒතකොට තිරිසන්ගත සතෙක් එහෙම නැත්නම් ප්‍රේතයෙක්ගේ ගති ලක්ෂණ වලට සමාන වෙලා යමෙක් රාගෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. එතකොට මනුෂ්‍ය ධර්ම ඉක්මවල ගියාම
ඒ මනුස්ස රූපෙන් පෙනී හිටියට ඇතුළාන්තයේ ඉන්න තිරිසනෙක් නම් ඒකට සදාචාරයක් එහෙම එකක් නෑ දාට. දැන් ඔය ඕනතරම් ඔබ අහලා දැකලා ඇති මේ ලෝකේ මිනිසයෝ කියන ස්වභාවයෙන් පෙනී හිටියට පිටත තියෙන රූපයෙන් මනුස්ස වුණාට ඇතුළාන්තයෙන් සත්තු වෙච්ච ලෝක සත්වයෝ මේ මහා පාරවල් මේ මනුස්ස වාස මේ මහජනයා රැස් වෙන ගැවසෙන තැන් එහෙම කියලා නෑ. කාමී හැසිරෙන්න ඕනෑම තැනක් යොදා ගන්නවා. ඔබ දැකලා ඇති බල්ලෝ සුනකියෝ කියලා જાතියක් ඉන්නවා. බල්ලෝ පාරවල් වල එහෙම සම්භෝගයේ දෙන ඔබ දැකලා ඇති ඕන තරම්. පොඩි දරුවොත් එක්ක ගියාම උන්ගේ ඇස් දෙකක් වහගෙනයි අරන් යන්නේ එතනින්. දකී කියලා. ඒ මොකද බල්ලට සදාචාරයක් නැහැ. බල්ලා දන්නේ නැහැ හොඳ නරක. එතකොට උගේ ගතියට අනුව හැසිරෙනවා. මිනිසුත් මේ ආකාරයෙන් හැසිරෙන අවස්ථාව බොහෝ තරම් දැකලා ඇති. මොකද මේවා සංගී යුතු කාරණා නෙවෙයි. මේවා කියද්දි සත්‍යයක් දාන්න ඕනේ නැහැ බණේකට. හොඳ නැති දේවල් මේ කියන්නේ. එහෙම එකක් නැහැ. ධර්මයේ කියලා කියන්නේ විවෘත භාවයමයි. මේ සියලු ලෝක සතුන් සකස් වෙලා තියෙන්නේ මේ ධර්මයේ පිළිබඳ තියෙන අනවබෝධය නිසා. එහෙනම් අපි ධර්මයේ දකින්න ඕන. මිනිස්සු පිටතින් බැලුවාම අර වගේ ගති ස්වභාවයෙන් මනුෂ්‍ය ලක්ෂණයෙන් පේන්න ගත්තට රූපයෙන් නාමයේ හැසිරෙනෝ තිරසනෙක් වශයෙන්. නැත්නම් අර වේදනා සංඥා සංකාර විඥාන වලින් සකස් වෙන්නේ තිරසනෙක්. එතකොට මොකද වෙන්නේ? පිටින් මිනිසෙක් වශයෙන් පේනවන සහජාත භාවය. ඇතුළතින් බල්ලෙක් වගේ හැසිරෙනවා අන්න පුනර්භවය. නැත්නම් පිටින් පේනවා මනුස්ස රූපයක් අන්න සහජාත භාවය. පිටින් මිනිසෙක් තමයි මේ වැඩේ කරන්න කියලා පේනවා. ඇතුළාන්තයෙන් බැලුවාම පෙරේතෙක් ඉන්නේ කාමේ නිසා. සකසෙච්ච පෙරේතෙක් තමයි ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. අන්න පුනර්භවය. අන්න බලන්න භව දෙකේම එක සැරේ ජීවත් වෙනවා. මෙලවත් ඉන්නවා පරලොවත් ඉන්නවා. ඕක තමයි එදා අසිරිමත්ව අපගේ භාගතුන් වහන්සේ බාහ්‍ය දාරුචිරි උතුමන් වහන්සේට කිව්වේ තතෝ ත්වම්බාහ්‍ය නතේන යතෝ ත්වම්බාහ්‍ය නතේන තතෝ ත්වම්බාහ්‍ය නතත් යතෝ ත්වම්බාහ්‍ය නතත් තතෝ ත්වම්බාහ්‍ය නවිද නහුරන් උපයත්ත මන්ත්‍රණේ සේවන්ත දුක්ඛ සාති කියලා. බාහ්‍ය මෙතන ඉන්නවා නම් එතනත් ඉන්නවා. බාහ්‍ය මෙතන නැත්නම් එතනත් නැහැ. ඒ කිව්වේ සහජාත භවයේ පිහිටියොත් පුනර්භවයේත් පිහිටනවා. මොකද කර්ම භවයේ පිහිටන්න නම් ඒ මොහොතේදී රාග දේශ මොහ චේතනාවන්ගෙන් ඒ ක්‍රියාවලිය සකස් වෙන්න ඕන. එහෙනම් සහජාත භවයේ පිහිටියා වෙනවා. එහෙනම් අපිට පේනවා මෙතනත් රාගෙන් හැසිරෙන සත්වයෙක්. හැබැයි මෙතන රාගෙන් හැසිරෙන සත්‍යයගේ අපිට පේන්නේ මනුස්ස රූපයක්. ඒකම අපිට එහෙනම් ප්‍රඥාවෙන් පේන්න ඕන ඒ මනුස්ස රූපය තුල සකස් වෙලා තියෙන නාම ධර්ම තුල වේදනා සංඥා සංකාර විඥාන තුල පවතින්නේ ත්‍රිසංගත සත්‍යයක් එහෙම නැත්නම් පෙරිත සත්‍යයකගේ ගති ලක්ෂණ. එහෙනම් අන්න පුනර්භවය. එහෙනම් සහජාත භවයේ හැසිරෙනකොටම පුනර්භවයත් එහා සමානවම පිහිටනවා. ඒ නිසා සෑම විටම යමෙක් මෙලවත් පරලොවත් ජීවත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ක්ෂණයයි යන්නේ ක්ෂණයයි එක චිත්තක්ෂණයයි මෙලව සහ පරලොව අතර පරතරේ. දැන් අපි හිතන් ඉන්නේ ලොකු දේවල්. අපි හිතන් ඉන්නවා මහා පුදුමාකාර විදිහට ජීවිතය ගැන අපි හිතන් ඉන්නවා මරණය තව සෑහෙන්නේ ඈත තියෙන්නේ. ලස්සනට ජීවිතය ගත කරලා දරුමල්ලෝ විවාහයටපත් කරලා උන්ගේ මුණුපුරන්ගේ ධර්මුණුපුරන්ගේ සුරතල් සිනා දැකලා අර ඔය ටෙලිනාට්‍ය දැකලා වෙළඳ දැන්වීම දැකලා පෙන්නනවානි විශ්‍රාම සුවයෙන් කල් ගෙවලා අන්තිමට ලස්සනට මරණයටපත් වෙන්නේ. අන්න දැන් එහෙම මරණයටපත් වෙච්ච අය මෝචරි වල දාන ඉඩ නැතුව පේමන්ට් එකක් තියෙනවා. දැන් මෝචරි වල ඉඩ නැහැ දැන් පේමන්ට් එකක් ඉන්නවා එහෙම විශ්‍රාම සුවයෙන් කල් ගෙවලා මරණයටපත් වෙච්ච පිරිස්. අපි අර මේ මුලාවටපත් වෙලා ජීවත් වෙන ජීවිතේ තව මුලා කරනවා. කල්පනා කරලා බලන්න නුවණින් යම් මිනිසෙක් පාර හොයාගන්න බැරුව අනාථ වෙලා එනවා දැන්. ඔහුට යන්න ඕනේ යම්කිසි ගමනාන්තයක් තියෙනවා. ඒ ගමනාන්තයට ගියොත් විතරයි ඔහුට සැනසීමක් උදා වෙන්නේ. හැබැයි එතෙන්ට යන පාර දන්නේ නැතුව අසරණ මිනිසෙක් යම්කිසි නගරයකට යන පාර දන්නේ නැතුව අනාථ වෙලා එනවා. ඇවිල්ලා අපිට මුණ ගැහෙනවා. ඇවිල්ලා අහනවා අනේ මහත්තයෝ අනේ නෝනෝ අර නගරයට යන පාර මොකද්ද කියලා. ඇහුවාම අපිට තේරෙනවා මේ මිනිහා අනාථ වෙලා ඉන්නේ කියලා. සමහරවිට දැන් Taman අසත්පුරුෂය නිසා Tamanටත් ඒ නගරේ හොයාගෙන යන්න උවමනාවක් නැහැ. Tamanුත් ඒ අනාථ භාවයම තමයි ඉන්නේ. හැබැයි මොකද කරන්නේ?
අර අනාථ වෙලා ආපු අසරණ මිනිසයාව තවත් අනාථ කරනවා, තව තව මුලාවටපත් කරනවා. ඔහුට අර ගමනාන්තය හොයාගන්න බැරි වෙන මට්ටමටම ඔහුගේ මනස විකල් කරනවා. ඔහු අඥානී බවට පත් කරනවා. ඔහු මෝහාන්ධකාරයේ ගිල්වනවා. ඒක තමයි කරන්නේ කට්ටියම එකතු වෙලා. අර මිනිසයන්ට මේ සංකල්පීය මායාව තුල දැනටමත් අනාථ වෙලා ඉන්න මිනිස්සුන්ට තව තව සංකල්පීය මායාවන් හද දෙනවා. ඒ විවිධ කලා නිර්මාණ කියන්න පුළුවන්, මොනවා හරි මාධ්‍ය නිර්මාණ කියන්න පුළුවන්, ඒ සින්දු කියන්න පුළුවන්, නාට්‍ය කියන්න පුළුවන්, චිත්‍රපටි කියන්න පුළුවන්, මොනවා හරි කමන්නේ. බලන්න මොන තරම් අපරාධයක්ද කියලා. මොන තරම් අපරාධයක්ද කියලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ නකසිකෝපම සූත්‍රයේ දේශනා කළානි. මහ පොළොව සමාන ප්‍රමාණයක් යන්නේ දුගතියටයි මහාන. ඒනුත් වැඩිපුරම යන්නේ නිරේටයි කියලා. පුදුමයක් ඇති වෙනවද බලන්න මේ ප්‍රකාශය කියන්නේ. පුදුමයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේ මිනිස්සයෝ අමා මෑණියන් වහන්සේගේ ධර්මයට කන් නොදුන්නාම අන්ධකාරයටපත් වෙලා අන්ධකාර මනසකින් යුක්තව අන්ධකාරයට යන්නමයි අනිත් මිනිස්සයන්ටත් පාර කපලා දෙන්නේ. කවදාවත් ආලෝකයට පාර පෙන්වන්නේ නැහැ. අනාථ වෙච්ච අසරණයන්ගෙන් තව තවත් ඒ අයගෙන් දේවල් කඩා වඩාගෙන තව තවත් ඒ කට්ටිය ඒ අනාථ භාවයම හිර කරන්න උත්සාහ ගන්නි. ඒ නිසා හැමතිස්සෙම අපි සිහි කරන්න ඕන එක කාරණාවක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි අපගේ එකම හිතවතානන් වහන්සේ. කල්යාණ මිත්‍රයාණන් වහන්සේ යනාදි වශයෙන් උන්වහන්සේ නම් කරාට උන්වහන්සේ අපගේ මිත්‍රයෙක් එහෙම නෙමෙයි. උන්වහන්සේ අපගේ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ වචනය එහෙම සඳහන් කළේ අපට හිතවත්කම දක්වන එකම උත්තමයන්න් වහන්සේ උන්වහන්සේ පමණක් බව පෙන්වා දෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි මේ විශ්වයේ සියලු ලෝසතුන්ට කරුණාව දක්වන එකම උතුමන් වහන්සේ. වෙන කිසිම කෙනෙක් කරුණාව දක්වන්නේ. ඒ කියන්නේ දැන් ඒතර ඔබට ඉන්න පුළුවන් ප්‍රශ්නයක් ඒතර ශ්‍රාවකයන් තුල තියෙන අර මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේම කරුණාවෙන් කාන්දු වෙච්ච කොටස්. එහෙනම් ඔබට බුද්ධ ශ්‍රාවකයන් හරහා මුණ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවමයි. ඒ බව හොඳට සිහි කරන්න. ඉතින් මේ යථාර්ථය තේරුම් ගන්න බැරුව මිනිස්සුયો මුලාවෙන් මුලාවටපත් වෙලා අර විදියට සිහින ලෝකෙ හිත ඇතුලේ හදාගෙන ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙලා කල්පනා කරනවා මෙච්චර කාලයක් අපි මෙහෙම ඉඳී අරහෙම ඉඳී කියලා. මෙච්චර කාලයකට පස්සේ මේ මැරෙන්නේ අනාදි වශයෙන් මරණය සමහරට වර්ෂ ගණන් ඈතට දාලා තියෙන්නේ. හැබැයි උන් දන්නේ නැහැ මරණයේ තියෙන චිත්තක්ෂණයක් එහා පැත්තේ කියලා. ප්‍රඥාවෙන් නොබලන මනුස්සයට පේන්නේ හැමතිස්සෙම පරලෝකේ ඈතින් තියෙන්නේ කියලා නෑ. පරලෝකේ තියෙන්නේ චිත්තක්ෂණයක් එහා පැත්තේ. මෙලොවයි පරලොවයි වෙන් වෙලා තියෙන එක චිත්තක්ෂණයකින්. ඒ චුති කියන චිත්තක්ෂණය. චුති කියන චිත්තක්ෂණයට මේ පැත්තෙන් තියෙන්නේ මෙලව. චුති චිත්තක්ෂණයට එහා පැත්තෙන් තියෙන්නේ පරලොව. එහෙනම් චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඔබට මට ගණින්න පුළුවන් තරම්වත් කාල පරාසයක් නෙමෙයි කියන්නේ. එය ලෝකේ තියෙන කිසිම ගණන යන්ත්‍රයකින්වත් මැන බලන්න බැරි තරම් මැන බැලුවට අපිට තේරුම් ගන්න බැරි තරම් අතිශය සූක්ෂම කුඩා කාල පරාසයක්. එහෙනම් අප කිසි කෙනෙක්ට හිතන්න බැරි තරම් අතිශය සුළු කුඩා කාල පරාසයක් එහා පැත්තේ පරලෝකෙ තියෙයි. හැබැයි අපි හිතන් ඉන්නේ කොහොමද? අපි හිතන් ඉන්නේ තව සෑහෙන කල් තියෙනවා කියලා අපිට. අපි හිතන් ඉන්නේ මරණය තියෙන ගොඩාක් ඈතින් කියලා. ඒ තමයි අඥානකම. ඒ ධර්මය ඇහුවේ නැති නිසා ධර්මය අවබෝධ කරගත්තේ නැති එකේ විපාකේ. ඒ නිසා ඒ බඳු මිනිස්සු හැමතිස්සෙම ප්‍රමාදයි. ඒ බඳු මිනිස්සු හිතනවා නිවන් දකින්න එහෙම නැත්නම් ධර්ම අවබෝධය පහල කරගන්න තව කල් තියෙනවානේ කියලා හිතේදී ඉන්න වෙලාවක කැස්සක් එනවා. කැස්ස වැඩි වෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. ඔක්සිජන් දෙනවා. ඔක්සිජන් අපත යනවා. ඊට පස්සේ ගිහිල්ලා විසි කරනවා. මෝචරියට දාන්නත් බෑනි පේමන්ට් එකට. මෝචරියත් පිරিলা ඉවරයි. ඔච්චරයි වෙන්නේ. ඕක කරගන්න තමයි ගොඩක් දෙනෙක් උඩ පනින්නේ. ඒ නිසා ඒ අඥාන මිනිස්සු ඔබට මුණ ගැහි එයා වෙනුවෙන් කරුණාවෙන් එක්වරක් හරි පහදා දෙන්න මේ උත්තරීතර මනුස්ස භවයේ අර්ථය. කන් දෙන්නේ නැත්නම් කරන දෙයක් නැහැ උපේක්ෂාවටපත් වෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙනම් චේසු ලෝකෝ සමුප්පන්නෝ මේ ආයතන තුලින් තමයි මෙලවත් පරලොවත් නිර්මාණය වෙන්නේ. මේ ලෝකයයි පරලෝකයයි ලෝක සමුප්පන්නෝ කියන්නේ. එහෙනම් අන්නේ බව නුවණින් දකින්න ඕන. එතකොට අහනවානේ
කුමක් ඇසුරෙහි මේ ලෝකේ පවතින්නේද කියලා අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා චේසු කුබ්බති සන්තවං මේ ආයතන 6 ඇසුරේ තමයි මේ ලෝකේ පවතින්නේ. අන්න ආයතන 6 කිව්වම නැවතත් තේරුම් ගන්න ඕනේ මේ අභ්‍යන්තර ආයතන 6 ගැන විතරක් නෙවෙයි කියන්නේ. අභ්‍යන්තර ආයතන 6න් විතරක් බෑනේ ලෝකෙ ගොඩනගන්න. බාහිර ආයතන 6ත් එකතු වෙනවා. 6 ආකාරයක් මෙතන තියෙන. ඒකයි චේසු කිව්වේ 6 ආකාරයක ආයතන කියන්නේ. ඇස කන එකක් වශයෙන් ගන්න ඕන මෙතනදී. මේ ඇසයි රූපය එකක් වශයෙන් ගන්න ඕන. කනයි ශබ්දය එකක්. නාසයයි ගන්ධය එකක්. දිවයි රසය එකක්. ශරීරයයි පොට්ටබ්බය එකක්. මනසයි ධම්මා එකක් වන යනාදී වශයෙන් ගත්තාම මොන ප්‍රශ්නට පිළිතුරක් ලැබෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. චක්කු විඥානේ සකස් වෙන්න නම් ඇසයි රූපය එකට එකක් පටිච්ච වෙන්න ඕන. හේතුඵල වශයෙන් ගැළපීලා ස්පර්ශ වෙන්න ඕන. අන්න එතකොට ගොඩ නැගෙනවා චක්කු විඥානේ. ඉතින් මෙන්න මේ අනුසාරයෙන් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා එහෙනම් මේ ආයතන 6 ඇසුරෙන් තමයි ඇසුරේ තමයි ලෝකේ පවතින්නේ. එහෙනම් ඔබට මීට පෙරත් දේශනා කරපු සූත්‍ර ඔබට මතක ඇති. බහුගේ දේශනාවලත් ආයතන විග්‍රහ කරද්දී අපි ඒ දේශනාවලදී මතු කරා ඇස පවතින්නේ යම් තැනද එතන ලෝකයේ යන විවහාරය එනවා. සත්‍ය යන විවහාරය එනවා, මාය යන විවහාරය එනවා කියලා. සමිද්ධි මාර පඤ්ඤා, සමිද්ධි සත්ත්‍ය පඤ්ඤා ආදී සූත්‍රවල යම් තැනක ඇස පවතින්නේද, රූපේ පවතින්නේද, චක්කු විඥානේ පවතින්නේද, චක්කු සම්පස්සේ පවතින්නේද, චක්කු සම්පස්සජා වේදනා පවතින්නේද, එහි ලෝක යන විවහාරය එනවා. එහි මාය යන විවහාරය එනවා. එහි සත්‍ය යන විවහාරය එනවා. පවතිනවා. එහෙනම් මේ ලෝකේ පවතින්නේ මෙන්න මේ ආයතන 6 ඇසුරේ. එන යම් තැනක මේ ආයතන 6 නිරුද්ධද? ඒ කිව්වේ අභ්‍යන්තර සහ බාහිර ආයතන 6 නිරුද්ධද? එහෙනම් එතන ලෝකයක් නැත. ඒ තමයි පරිනිර්වාණය. එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන සියල්ල කෙරෙහි අවිජ්ජාව පවතින තුරු තෘෂ්ණාව පවතින තුරු මේ ලෝකයේ සකස් වෙනවා ලෝකයේ පවතින ලෝකයේ ඇසුරේ වාසය කරන්නට සත්‍යෙක් විද්‍යමාන වෙනවා తాවකාලික වශයෙන් නමුත් චේසු කුබ්බති සන්තවා මේ ආයතන 6 ඇසුරු කරගෙනයි මේ ලෝකේ පවතින්නේ චන්නමේව උපාදාය මේ ලෝකයේ බැඳිලා තියෙන මේ හයත් එක්කයි දැන් බලන්න මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් මේ වෙලාව බණ අහගෙන ඉන්නේ දැන් ගැඹුරින් ගන්න ඕන තැනක් තේරුම් කරලා දෙන්න පුළුවන් දැන් මේ වෙලාව බණ අහගෙන ඉන්නේ දැන් බණ අහගෙන ඉන්න නම් මේ වෙලාවේ ඔබ මේ ලෝකයේත් එක්ක තියෙන බන්ධනය යම් දුරකට දුරු කරන්න ඕන. දැන් ලෝකයේත් එක්ක බන්ධනය වෙලා තියෙන්නේ කුමකින්ද? දැන් ඇස කෙරෙහි චන්දරාගෙන් තමයි බැඳින්නේ. මේක හොඳට තේරුම් ගන්න ගැඹුරින්. චන්දරාගෙන් තමයි බැඳින්නේ. හැබැයි චන්දරාගේ ක්‍රියාත්මක වෙන්නත් ඒ ආයතන විවෘතව පවතින්න එපයි. නැත්තම් කොහොමද චන්දරාගෙන් බැඳෙන්නේ? එහෙනම් මේ වෙලාවේ ඇසට රාජකාරී තිබුණා නම් අනට රාජකාරී තිබුණා නම් නාසයට ගන්ධයට නාසයට දිවට කයට රාජකාරී තිබුණා නම් මනසටත් රාජකාරී තිබුණා නම් මේලා බනහන්න වෙලාවක් නැහැ දැන්. එහෙනම් දැන් මේ වැඩේ තමයි දැන් මේ වෙනකොට කරන්නේ. ඇටි ඕන්නේ මොකක් හරි ලෝකෙ මොකක් හරි අපි හිතමුකෝ මොකක් හරි ලෝක ප්‍රකට තරඟයක් ඔය ඔලිම්පික් තියෙනවා ක්‍රිකට් තරඟ තියෙනවා මොනවා හරි එකක් මේ වෙනකොට තිබුණා කියලා. මේ මොහොතේම දැන් එහෙම එකක් තිබුණා නම් කොහේ හරි තියනවද නැද්ද දන්නෙත් නැති. තිබුණා නම් එහෙම දැන් මේ බනහන තරුණයෙක් හෝ තරුණියක් ඉන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ බනහනට වැඩි හොඳයි අර කැහුවා නම් හොඳයි අරක බැලුවා නම් හොඳයි කියලා මේ වෙලාවේ රූපවාහිනිය දාගෙන එනත්තම් මොන හරි මාධ්‍යකින් ওই තරංගේ නරඹන්න පුළුවන්. ඒක ඔයාලට ඇසට රාජකාරියක් තියෙනවා. ඇසත් එක්ක බැඳිලා ඉන්නේ දැන්. චන්දරාගෙන් බැඳිලා ඉන්නේ. නිසා රූපයත් එක්කත් වන්දනය. ඒ නිසා මොකද වෙන්නේ? අන්න ලෝකයේත් එක්ක බැඳීමක් තියෙනවා. ලෝකයේත් එක්ක තියෙන බැඳීම නිසා මොකද වෙන්නේ? බනහන්න වෙලාවක් නැහැ. ඇයි ක්‍රිකට් මැච් එක බලන්න තියෙන්නේ? නැත්නම් ඔලිම්පික් තරඟ බලන්න තියෙන්නේ? එහෙම නැත්නම් මොන හරි නාට්‍යයක් සංදර්ශනයක් බලන්න තියෙනවා? එහෙනම් අන්න මොකද වෙන්නේ? බනහන්න වෙලාවක් නැති යනවා. ඒ වගේම කන, ඒ වගේම නාසය, ඒ වගේම දිව, ඒ වගේම ශරීරය. ඔය පහෙන් එහෙකට හරි රාජකාරියක් මේ වෙලාවේ යෙදিলা තිබුණා නම් එහෙනම් ඔබ දැන් බනහන්නේ මේ වෙලාවේ. ඔබ එහෙනම් ඒ ආයතනය නිසාම ලෝකයේත් එක්ක බන්ධනයක් ඇති කරගෙන
මේ ධර්ම දේශනාවෙන් ඉවත් වෙලා ඉන්නේ. එහෙනම් බලන්න යමෙක් මේ මොහොතේ වනහනවා නම් එයාට හැකියාව ලැබිලා තියෙන කොහොමද? කුසලයේ. අන්න කුසලයේ කිව්වේ ඒකයි. අන්න කුසලයේ. මොකද කුසලයේ? ඒ ආයතන දමනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ ආයතන දමනය කරන සිත දමනය කර ගන්න ඕන. මොකද සිතයි මේවා ආයතන අරගෙන ඉන්නේ, විවෘත කරන් ඉන්නේ. සිතයි ආයතන විවෘත කරගෙන ඉන්නේ. ඇහැ නැමැති ආයතන විවෘත කරගෙන ඉනවා චක්ක ආයතනේ. මොන හරි අරමුණක් හොයාගන්න. මොකටද? කෙලස් කොට නගාගෙන සංකාර උපදවගෙන සසර ගමන දික් කරගන්න. තුච්ච නින්දේ සිත. කඩේ අරගෙන ඉන්නවා. කවුරු හරි එයි කියලා කඩේට. ඇඳරි නීතිය දැම්මත් කඩේ වහන්නේ. කඩේ අරගෙන බලන් ඉන්නවා කවුරු හරි ඉන්නේ කඩේට කියලා. ඒ විදිහට ඇස කන නාසය දිව ශරීරය කියන පහම අරගෙන බලන් ඉන්නවා මනෝද්වාරය වෙනම අභ්‍යන්තරයෙන් අරගෙන බලන් ඉන්නවා මේ සිත නැමැති මායя මුදලාලි. ගානුදුනු කරු වෙනකම්. එතකොට මේ වෙලාවට බණහන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඔබ සිත නැමැති මායя විවෘත කරගෙන ඉන්න උත්සාහ කරන ඇස කන නාසය දිව ශරීරයේ මනස දිව ශරීරය කියන ආයතන ටික ඔබ ප්‍රඥාවෙන් වහලා දැම්මා. එතනින් අවශ්‍ය විතරක් නැවත විවෘත කරගන්නවා ඒ සෝතය කන. අර ලෝකේ තියෙන ආස්වාදයන් පිනිස තමයි විවෘත කරන් හිටියේ කන. එතුමි ධර්මය අහන්න නෙමෙයි. කන විවෘත කරන් හිටියේ මොනවා හරි සංගීතයක් එහෙම නැත්නම් මිහිරි හඬක් අහන්න. එහෙම අහන් හිටපු එහෙම සද්දයක් අහන්න බලාපොරොත්තුෙන් හිටපු කන වහලා දාලා ඔබ ඒ කන විවෘත කරනවා ශ්‍රී සද්ධර්ම ඉදිරියේ. දැන් බලන්න මේ වෙලාවේ ඇහැ වහලා දාලා කන අරගෙන ඉන්නවා විවෘත කරගෙන ඉන්නවා ධර්මය අහන්න. නාසය දිව ශරීරයේ ආවෘතයි වහලා තියෙන සංවෘතයි. ඊළඟට මනස විවර කරගෙන ඉන්නවා. හැබැයි මනසටත් හිතු මතේ අවිජ්ජායන් තෘෂ්ණාවෙන් සිතවිලි පහල කරගන්න ඉඩ හරින්න නැතුව ප්‍රඥාවෙන් මෙල්ල කරගෙන ඉන්නවා සිත. එහෙනම් ප්‍රඥාවෙන් මේ වෙලාවේ ඇසකන නාසය දිව ශරීරයේ මනස කියන හයම හික්මවාගෙන ඇසයි මනසයි ප්‍රඥාවට අනුකූලව මෙහෙවන කුසලයේ වැඩිච්ච මහා පෙනතියන් විතරයි මේ වෙලාවේ ධර්මයට කන් දෙගෙන ඉන්නේ. අනිත් ඔක්කොම මේ වෙලාවේ ලෝකයේත් එක්ක බන්ධනය වෙලා ඉන්නේ. කුමකින්ද? මේ හයම බන්ධනය වෙලා ඉන්නේ. ඇසටත් වැඩ, කනටත් වැඩ, නාසයටත් වැඩ, දිවටත් වැඩ, කයටත් වැඩ, මනසටත් වැඩ. ඒ නිසා බන ඇහුවද නෑ. ඇයි? වැඩ වැඩ වැඩ. වැඩ. කාගේද වැඩ? මායාවේ වැඩ. කාටද වැඩ කරන්නේ? මායාවට වැඩ කරන්නේ. දැන් අපිට ලස්සන ලොකු සමාගමක නමක් කියන්න පුළුවන්. අහවල් සමාගමේ මම වැඩ කරන්න කියලා. හැබැයි සමාගමේ ප්‍රධානියා වෙන්නේ මායාව තමයි. මේ මං කියන්නේ මේ ඔබේ සමාගමේ ප්‍රධානිය ගැන නෙමෙයි. මේ සංසාරේ කියන සමාගමේ ප්‍රධානිය. ඔය සියලු සමාගම් ටික මේ සංසාරේ කියන සමාගමේ අනුබද්ධ ශාඛා. ඔක්කොම අයිති වෙන්නේ මේ සංසාරේ කියන සමාගමටයි. හැම සමාගමම ඔය සුළු සමාගම් ඔය මොන සමාගම්ද? ඔය ඇවිල්ලා මොනතරම් සුළුද ඔය දූවිලි අංශු සමාගම්. සංසාර සමාගම තමයි මව් සමාගම. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සමාගම් ප්‍රමාණය අපරිමේය අනන්තයි. ඔය දේව සමාගම්, බ්‍රහ්ම සමාගම්, සතර පාගත සමාගම් ඔක්කොම ටිකත් ඔය සංසාරේ කියන සමාගමේ තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න හැමෝම වැඩ කරන්නේ එක්කෙනෙක්ටයි. ප්‍රධාන බොස් මාර්යා. මාර්යා නැමැති බොස්ටයි අපි වැඩ කරන්නේ. ඒ නිසායි ඔබට බලහන්න වෙලාවක් නැත්තේ. වැඩ වැඩ වැඩ. පින්වතුනි දැන් මෙහෙම කිව්වහම ඔබට තර්ක විතරක් තියෙන්න පුළුවන්. ඒකත් මායя ඇති කරන්නේ. ප්‍රඥාවෙන් නුවණින් කල්පනා කරලා බලන්න. දැන් අද මම දන්නවා මේ වෙනකොට සෙනසුරාදා දවස නිවාඩු දාලා බණහන පිරිස් ඉන්නවා මෙතන. අන්න කුසලවන්තයෝ. ඔය ඉන්නේ. ඒකටයි වෙන්න ඕන. සම්මෝතික වශයෙන් ගත්තාම ප්‍රතිවිරුද්ධය අදහස්. ඒ කිව්වේ දැන් හාමුදුරුවෝ කියනවා නිවාඩු දාලා බණහන්න කියලා. හාමුදුරුවෝ නම් කියයි හාමුදුරුවෝද අපේ දරුවන්ට කණ්ඩ දෙන්නේ කියලා හයි. දැන් ඔය වගේ මෝඩ අදහස් එන්න පුළුවන් කෙනෙක්ට. නමුත් Tamandම ප්‍රඥාවෙන් වැටහෙනවා නම්
මරණය කියන ධර්මයට ඕනෑම මොහොතක කන් දෙන්නට හැක මරණය කියන ධර්මයට ඕනෑම මොහොතක මූණ දෙන්නට හේතු යෙදිලා තියෙන බව එහෙනම් ඔබ මේ අනන්ත සංසාර ගමනක අපරිමීය දුකක් අවසන් කරන අමා ධර්මයේ වෙනුවෙන් දවසක් නිවාඩු දාන්න මැලි වෙනවද? ඒ දවසක් නිවාඩු දාන්න බැරි වෙන්නේ මොකක් නිසාද? ධර්මයේ තාම දැක්කේ නැති නිසා හරියාකාරව. ඒ වගේම මට පහුගිය කාලේ පහුගිය සතියේකට අපි එදා පොයේ දවසේ සාකච්ඡා කරපු කාරණාවත් එක්ක අපේ මේ පින්වතුන් කිහිප දෙනෙක්ම සටහන් අදහස් ප්‍රකාශ පළ කරලා තිබුණා. ඒවැය තිබුණා මෙන්න මෙහෙම. එක්තරා පින්වත් මහත්මයෙක් සඳහන් කළා තිබුණා ඔබ වහන්සේ කිසි කෙනෙක්ගෙන් අහන්න එපා බණ කියන්න ඕන කොයි වෙලාවද කියලා. ඔබ වහන්සේට ඕන වෙලාව ඔබ වහන්සේ දේශනා කරන්න කියලා. දාලා එතුමා යටින් දාලා තිබුණා ඔය මන්ද මානසික වීරය සිඳගත්ත කුසීත සිත මටත් කලින් තිබුණා දුර්ගුණය කැත ජරා ගතිය. මොකද්ද? අපට උන්ලාට හාමුදුරුවෝ බණ කියන්න ඕන කියලා. එහෙම නෑ. දැන් මගේ වීරය වැඩිලා තියෙන මගේ කුසලය වැඩිලා තියෙන ඒ නිසා ඔබ වහන්සේ දවසේ පැය 24න් ඕන මොන වෙලාවෙ බණ කිව්වත් මං අහනවා කියලා. බලන්න. ඒ වගේ ප්‍රකාශයක් දකින්න ලැබීමත් මහා වාසනාවක් මාහට භික්ෂුවක් වශයෙන්. ඇයි ඒ? ඒ තමයි කුසලයේ. ඒ කිව්වේ ඔහුට ඕනෑ මොහොතක තුච්ච නින්දසිත දමනය කරගන්න පුළුවන්. හේතු ඉදිරිපත් කරන්න පුළුවන් ගෘහ ජීවිතේ හරි සමාජ ජීවිතේ හරි මේ ප්‍රශ්න මත මට ධර්මයට කන් දෙන්න බෑ කියලා. පින්වතුනි, එහෙව් ඔබට මරණය ඉස්සරහත් ඔය හේතුව දක්වන්න පුළුවන් කමක් තියෙනවද? දැන් බලන්න. වැඩි ඕනේ නෑ. කොරෝනා කියන රෝගය. මේ කොවිඩ්. දැන් මාස්ක් දාගෙන නිරෝධානය වෙන්න කියනවා අතපය සෝද ගන්න කියන හැමතිස්සෙම විස බීජ හරණය කරන්න කියනවා මීටරයක් දුරින් ඉන්න කියනවා নানা ප්‍රකාර දේවල් කියන්නේ ඇයි? අපි දන්නේ කොයි වෙලාවෙ රෝගේ වැළඳෙයිද කියලාවත්. එහෙම එකක් අපි දන්නේ හැමතිස්සෙම තමන් ඉස්සරහා ඉන්න පුද්ගලයා ගැන සැක උපදවාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අපි දන්නේ කොයි වෙලාවෙ හැදෙයිද කියලා දන්නේ. හැදුනොත් මැරෙයිද කියලා දන්නෙත් නෑ. මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්. සියල්ල අනිච්චයි. හේතුඵලයි. එතකොට බලන්න එහෙනම් නුවණින් කල්පනා කරලා දැන් ওই කොරෝනා කියන රෝගය ඔබට පුළුවන් ද පාලනය කරන්න ඔබේ චින්තනයේ. දැන් එහෙම බැරි නිසාම රැකියාවට යන්න එපා කොහොම ලස්සනට ගෙදරට වෙලා ඉන්න. ඉගෙන ගන්න එපා කොහොම අන්න ඉන්නවා ගෙදරට වෙලා ඉස්කෝලත් වහලා දාලා. මොකුත් නෑ දැන්. කිසිම දෙයක් නෑනේ. දැන් කියනවාද නෑ කොරෝනා නිසා ඒම හරියන්නේ නෑ මම වැඩට යන්න ඕන. මම ඉගෙන ගන්න ඕන. එහෙම කියනවාද? නෑ. එහෙම අර ඔලොමොට්ටලකම නිසා එහෙම නැත්නම් අර අධික තෘෂ්ණාව නිසාත් එහෙම හිතෙන්න පුළුවන් මිනිහෙට. තෘෂ්ණාව අධික මිනිහත් අන්ධ වුණාම ඒ මිනිහටත් මොකුත් පේන්නේ නෑනි ඉවක් බවක් නෑ. ඒ නිසා මලත් කමන්නේ සල්ලි හොයාගන්න ඕන කියන ඒ මසුරු සිත ආවොත් එහෙම අන්න ඒ වගේ අසත්පුරුෂයන්ව වළක්වන්න තමයි ඇන්ත්‍රි නීතිය දාන්න වෙලා තියෙන්නේ. ජීවත් වීම අර්බුදයක් තමයි හැමෝටම. එක්කෙනෙක්ට දෙන්නට නෙමෙයි ඒක තියෙන්නේ. නමුත් බලන්න අපි කොරෝනා වලදී ඒ නීති පැනවුවාම නැත්නම් ඒක නීති පැනවුවත් නැතත් අර පහුගිය කාලේ ජනාධිපතිතුමාට ඇන්ත්‍රි නීතිය දාන්න සිද්ධ වුණේ රටම ඉල්ලා හිටියා. රටවහන්න කියලා. දැන් අර මරණයේ භය දැනෙන්න ගත්තාම දවස ගානේ 100 200 මැරෙන්න ගත්තාම ලෝකේ පුරා මේ ව්‍යසනය තව තවත් බලවත් නැගී සිටින්න ගත්තාම තමන් විසින්ම සොයන් නිරෝධානයටපත් වෙන්න මිනිස්සු තීරණය කළා. තමන්වම හික්මව ගන්න පුළුවන්කම ලැබුණා එතකොට. එතකොට ඇන්ත්‍රි නීති ඕනෙත් නෑ ඇත්තටම. ඇන්ත්‍රි නීති දැම්මත් නැතත් ඒ සොයන් හික්මීමක් තියෙන මිනිසයා තමන් ආරක්ෂා කරගන්න දන්නවා. එහෙනම් බලන්න ඕකම නෙවෙයිද මේ ධර්මයේ ඉස්සරහ අවශ්‍ය කියලා. නුවණින් කල්පනා කරලා බලන්න. අත්තාහි අතුරුනාතු කොහිනාතු පරෝසියා. ඒකම නෙවෙයිද? ඒකේ මොකද්ද? දැන් ජනාධිපතිතුමා හරි කවුරු හරි ඇන්ත්‍රි නීතිය දැම්මත් නැතත් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම තමන්ගේ කටයුත්තක්. කොරෝනා ව්‍යසනයෙන් වැළකීලා ඉන්න එක ඒ කොරෝනා වෛරසයේ ශරීරගත නොවන ආකාරයෙන් කටයුතු කිරීම තමන්ගේ කටයුත්තක් නේ. මොකද තමන්ට කොරෝනා වෛරස් එක වැළඳිලා හුස්ම ගන්න බැරුව මිය ගියොත් එහෙම කාටවත් ප්‍රශ්නයක් තියනවද ඒකේ? ඒකේ පීඩාව දුක විඳින්න වෙන්නේ තමන්ටම තමයි.
ඒ නිසා ස්වයං හික්මීමක් ඇති කරගත්ත එතනදී රජයෙන් ඇඳිරි නීතිය නොදැම්මත් මිනිසු දාගත්ත ඇඳිරි නීතිය තමන්ගේ ඌමනාවටම රජය කිව්වත් නැතත් නිරෝධායනට පත් වෙන්න කියලා තමන්ම හිතලා මතලා නිරෝධායනට පත් වුණා. ඇයි ඒ? දන්නවා කිසිම නීතියකින්වත් කිසිම සීමාවකින්වත් මේ කොරෝනා වෛරස් එක නතර කරන්න බැහැ කියලා. ඒ ටික තේරුම් ගන්න මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි මරණයත් එහෙම වළක්වන්න බැරි බව. එහෙම පුළුවන්කමක් තියනවද මරණය වළක්වන්න? සමහර මිනිස්සු ඉන්නවා සමහර මිනිස්සු ඉන්නවා අපි අහලා තියෙනවා මේ ශරීරයේ වයසට යනකොට ලේ හිටන් පිරිසිදු කර කර නැවත නැවත ඔන්න ඔය තිරිහං කරනවා එකත් එක්කම. බෙහෙත් බොනවා විටමින් වර්ග බොනවා රටේ නැතිව බොනවා ව්‍යායාම කරනවා මේ ඔක්කොම කරන්නේ ඇයි? මරණය කල් දාගන්න. මරණය කල් දාගන්න ඔක්කොම කරන්නේ. එතකොට පුළුවන් වෙලා තියෙනවද කාටවත් එහෙම මරණය කල් දාගන්න? දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි දැක්කා සියලු ආකාරයේ මිනිස්සු මිය යනවා. ධනවතුන්, කුලවතුන්, බලවතුන්, නිලවතුන් හැමෝම කිසිම කෙනෙක්ට ભેදයක් නැහැ. වෙනසක් නැහැ. හැමෝටම එකම හැන්දෙන් බෙදන්නේ කොරෝනා. වෙන වෙන හැදි වලින් බෙදන්නේ නැහැ. එහෙනම් නුවණින් කල්පනා කරලා බලන්න මේ ඇහැට පේන නිසා නේද ඔබ මේ අනුතුර ඔබ තුල සොයන් හික්මීමක් ඇති කරගත්තේ. ඒකේ කොරෝනා මරණය ඇහැට පේනවා. කොරෝනා හැදුනොත් මෙහෙමයි වෙන්නේ මෙන්න මේ හුස්ම ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔක්සිජන් ගන්නවා ඒත් බැරි වෙනවා. ඊට පස්සේ අන්තිමට මැරෙනවා. අන්තිමට අර මෝචරී පේමන්ට් එකට ගෙනිහින් දානවා කියලා පේනවා. ඒ නිසා තමයි සොයන් හික්මීම ඇති උනේ. ඒ කියන්නේ ඇහැට පේන නිසා. හැබැයි මේ ධර්මයේ දකින්න බෑ ඇහැට. මේ සියල්ල සකස් වෙච්ච ආකාරයත් පවතින ආකාරයත් ඇහැට පේන්නේ නැහැ. පඤ්ඤාන්තසයන් දමු ප්‍රඥාවට පේන්න ඕනේ. එහෙනම් ප්‍රඥාය හොන. එහෙනම් ප්‍රඥාය ඔබ තුළ කොයිතරම් දුරට විවෘත වෙලාද තියෙන්නේ. දැන් අපි හිතමුකෝ මිනිසෙක් ඉන්නේ මිනිසාගේ ඇහක් S2 අන්ධ වුණා. ජාති අන්ධ මිනිසෙක් නෙමෙයි උපතින් ටික කාලයකට පස්සේ S2 අන්ධ වුණා. දැන් S2 පේන්නේ නැහැ, රූප පේන්නේ නැහැ දැන්. දැන් ඉතින් කරුණාවන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහිලා මේ කරුණාවන්ත වෛද්‍යවරයා මේ පුද්ගලයාගේ S2 පේන්න බෙහෙත් දෙනවා. S2ට වෙදකම් කරනවා. ටික දවසක් යනකොට දැන් S2 පේන්න ගන්නවා. යාන්තම් පේන්නේ. ඉස්සෙල්ලම එක සැරේ පේන්නේ නැහැ. නිකන් ඡායාවක් වශයෙන් පේනවා, දැලක් දාලා වගේ වශයෙන් බොඳ වෙලා වශයෙන් හරියට පේන්නේ නැහැ. මූණ පේනවා කවුද කියලා පේන්නේ නැහැ. අර ඉන්න බව පේනවා කවුද කියලා හරියටම පේන්නේ නැහැ. ඕමම තමයි ටික ටික පේන්න ගන්නේ. අපි හිතමු එහෙම උදාහරණයක්. ඊට පස්සේ ටික ටික පේන්න ගන්න තරමට තමයි මේ තමන් ඉස්සරහින් සතුරෙද්ද මිතුරෙද්ද යනාදි වශයෙන් ඇස් දෙකෙන් දැකලා උදුර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් අර දැන් සමහරට තමන් ඉස්සරහා සර්පෙක් ඉන්නව වෙන්නත් පුළුවන් හරියට පේන්නේ මේ නයෙද්ද පොළඟෙද්ද මොකෙද්ද කියලා. ගැරන්ටියෙද්ද කියලා. සමහරට ගැරන්ටියට ණයක් කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. ණයට ගැරන්ටියක් කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. මොකද ඇස් දෙක හරියට පේන්නේ නැති නිසා. හොඳට වේන්න ගත්තට පස්සේ තමයි මේ මොකාද මේ ඉස්සරහා ඉන්නේ කියලා පේන්නේ. දැන් අපි හිතමුකෝ මේ මිනිහයාට දැන් ඉස්සරහා ඉන්නවා සර්පෙක්. මෙයාට දැන් ඇස් දෙක හරියට පේන්නේ නිසා යාන්තම් පේනවා මේ ගැරන්ටියක් ඉන්නේ කියලා. හිතනවා එහෙම හිතාගෙන ඉන්නවා. හැබැයි මේ මහා විසගෝර නාගයෙක් කියමුක ඉන්නේ. ඌ සද්ද නැතුව ඉන්නවා. ඇස් දෙක හරියට පේන්නේ නැති නිසා හිතාගෙන ඉන්නවා මේ ගැරන්ටියක් ඉන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ ස්ථානයෙන් පලායන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. ගැරන්ටියෙන් ඉන්නේ. ඕකගෙන් එච්චර කරදරයක් නැහැ කියලා. හැබැයි ටික ටික ඇස් දෙක දැන් පේන්න ගන්නවා. දැන් පේනවා මහා විසගෝර භයානක මහා නාගරාජයෙක් මේ ඉන්නේ කියලා. දැන් මොකද වෙන්නේ? දැන් පුළුවන් තරම් ඉක්මනට පලා යනවා එතනින්. ප්‍රඥාවත් ටික ටික ඇරෙන්නේ ඇස්. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි. අපි දැනගන්න ඕන ඉක්මනින් ඇස් දෙක පාද ගන්න. කවුරුවත් පාදලා දෙන්නේ නැහැ ඔබට ඇස් දෙක. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා වෛද්‍යවරයන්න් වහන්සේ අපට මේ බෙහෙත් අපට පනවලා තියෙනවා. මෙන්න මේ බෙහෙත ඉක්මනට පානය කරපළා මේ දෙක ඇස් දෙකේ ගල්වපළා. එතකොට ඇස් දෙක හොඳට පේන්න ගන්නවා කියලා. ඒ මහා කරුණික අති උත්තරීතර මහා වෛද්‍යවරයන්න් වහන්සේ ලෝකේ ජීවමාන වැඩිහිටියන් උන්වහන්සේ ඒකාන්තයෙන් අප කරා ඇවිල්ලා අපට ප්‍රතිකාර කරනවා. නමුත් උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා උන්වහන්සේගේ ඒ ධර්මයෙන් නම් වූ ප්‍රතිකාර ක්‍රමවේදය ඒ ධර්ම ඖෂධය අපට දීලායි උන්වහන්සේ පරිනිර්වාණයට පත් උනේ. ඒ අවවාද අනුශාසනා සියල්ල දීලා.
දැන් එහෙනම් අපටමයි සිද්ධ වෙන්නේ එකිනෙකාට උපකාර කරමින් මේ වෙදකම ඉක්මනින් කරලා ඇස් දෙක පාද ගන්න. එහෙම ඇස් දෙක පෑදෙන්නේ නැති නිසා පෑදීම දුර්වල නිසා තමයි අපට අර බණහඬ විශේෂයෙන් නිවාඩුවක් ගන්න බය හිතෙන්නේ. ඒ කියන්නේ අපට නිවන අහිමි වුණාට කමක් නැහැ. පඩිය අහිමි වුණොත් බයයි. එක දවසකට නෝපේ වැටුනොත් ඒක ලොකු ප්‍රශ්නයක්. නිවන අහිමි වුණාට කමන්නේ. අන්න බලන්න. ඇස් දෙක යාන්තම් තමයි තාම ඇරලා තියෙන්නේ. තාම ඡායාව පේන්නේ මොකಾದ මේ ඉස්සරහා ඉන්නේ කියලා පේන්නේ නැහැ. හරියට වේන්න ගත්ත දවසට වෙන්නේ මාර්යා ඉන්නේ ඉස්සරහා කියලා. හෙදාට එතන රැඳෙන්න උත්සාහ කරන්නේ නැහැ තවදුරටත්. ඒ ප්‍රඥාව නම් වූ ඇස් දෙක හොඳට පේන්න ගන්නකොට පේන්නේ තමන් ඉස්සරහාම ඉන්නේ මාර්යා කියලා. තාම හරියට පේන්නේ නැති නිසා තමයි මිනිස්සුયો දහසක් වැඩ කටයුතු යොදා ගන්න සෙනසුරාදාටත් බණ අහන්න නැතුව. මම ඔබට කරුණාවෙන්මයි පෙන්වලා දෙන්නේ. ඔබ නිවන් දැක්කා කියලා මේ භික්ෂුවට 아무තුවෙන් ලැබෙන දෙයක් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් සිහිපත් කරලා දෙන්න. උන්වහන්සේට අවශ්‍ය වෙච්ච දේ කරන්න. ඔබ කාටවත් උම්නා විදිහට වැඩ කරන්න එපා. ඔබ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අවශ්‍ය විදිහට වැඩ කරන්න. එතකොට කිසිම කාලයක ඔබ දුකටපත් වෙන්නේ නැහැ. මොහොතක්වත් ඔබ තුල දුක පවතින්නේ නැහැ එතකොට. හැම මොහොතකම ඔබට උරුම සැපය විතරමයි එතකොට ඒ කාන්තයි ඒක. ඔබ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අවශ්‍ය විදිහට වැඩ කරන්න. ආයතනේ බොස්ටෝන විදිහට නෙවෙයි. නැත්නම් ඔබේ ගෙදර ඉන්න සමාජිකයන්ට ඕන විදිහට නෙවෙයි. කොටින්ම ඔබට ඕන විදිහටත් නෙවෙයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේට අවශ්‍ය විදිහට වැඩ කටයුතු කරන්න. එතකොටයි අපට සැපේ උදා වෙන්නේ. මොකද අන්න ඒකටයි පින්වතුනි ශ්‍රද්ධාව කියන්නේ. ඇයි ඒ? අපි පිළිගන්න ඕන, අපි තේරුම් ගන්න ඕන, අපි අවබෝධ කරගන්න ඕන සම්මා සම්බුදු පියාණන් වහන්සේ anu මේ විශ්වයේ ප්‍රඥාවේ ඥානී මුදුන් කඩ, මුදුන් මල් කඩ, මුදුන් මින බව. ඒ කියන්නේ ඒ ඥානය හා සමාන, ඒ ප්‍රඥාව හා සමාන ප්‍රඥාවක් ඥානයක් නොමැති බව. එහෙනම් මේ විශ්වයේ අග්‍ර මහා ප්‍රඥාවෙන් අග්‍ර මහා ඥාණයෙන් එනවනම් තීරණයක්. ඒ තීරණයට අපි කන් දෙන්න ඕන. කිසිම ආකාරයක වාද, ભેද, විවාද මුකුත් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ යමා ධර්ම ඉදිරියේ. ඔබ අන්න එතෙන්ද හික්මිච්ච දවසටයි ඔබ තුල කුසලයේ වැඩෙන්නේ. කුසලයේ කිව්වේ ඒකමයි, 아무තු එකක් නෙමෙයි. කුසලයේ කිව්වේ පින්වතුනි ඒකමයි. ඔබට කියනවා සෙනසුරාද නෑ ඵලයන් වැඩට වැඩ වරුවක් හරි වැඩ කරලා වරෙන්කෝ. එතකොට සමහර විට බණ දේශනාවෙත් භාගයක් ගිහිල් ඉවරයි. ඒකට කමන්නේ පඩියෙන් භාගයක් හරි ලැබෙනවනේ. ඔබට මේ අමිල ධර්මයේ මිලක් පනවන්න බෑ. අමිලයි කිව්වේ ඒකයි. එහෙනම් මේ අමා ධර්මයයි අර පඩි භාගෙයි සංසන්දනය කළ වරන්ද ඥානයක් ඔබට පහළ වෙච්ච දවසට ඔබට කුසලයේ වැඩෙන්න පටන් ගන්න. එතකන්නේ. එතකන් අපි කොච්චර කිව්වත් අකුසලයේ තමයි අපි වටිනාකම දීලා තියෙන්නේ. කුසලයට අපි දෙන්නේ දෙවෙනි තැනමයි. හොඳට තෝරගන්න මේක. කුමන හෝ හේතුවන් නිසා අමාමෑණියන් වහන්සේගේ ධර්මයට අපි අංක 2 නම් දෙන්නේ. සාධාරණ හේතු තියෙන්න පුළුවන් ලෙඩ රෝග ආබාධ වගේ දේවල් නිසා ධර්මයට කන් දෙන්න බැරි වෙන්න පුළුවන් මේ වෙලාවේ රෝහල් ගත වෙන්න පින්වතෙක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම අයත් අපි දැකලා තියෙනවා රෝහල හිටියත් බණ ටික අහනවා. අර අපේ පින්වන්ත මහත්මයාගේ ප්‍රකාශයට මම හදවතින්ම කරු කරනවා. ඔබ වහන්සේ ඕනෑම වෙලාවක බණ කියන්නේ මම ඕනෑම වෙලාවක ධර්මයට කන් දෙනවා කියලා. අන්න එතෙන්ටයි පින්වතුනි අපි එන්න ඕන. අන්න එතෙන්ට ආපු දවසටයි මෙන්න මේ කියන කාරණාව වැටහෙන්න ගන්නේ. චන්නමේ උපාදාය අපි බැඳිලා තියෙන්නේ මේ හයෙන් ලෝකෙට. අපි මේ හයෙන් ලෝකෙට බැඳිලා තියෙනවා. මෙන්න මේකෙන් නිදහස් වෙන්න බැරිකම තියෙන්නේ. ඇහැ ගලව ගන්න බෑ. ඇහැ ලෝකෙට බැඳිලා තියෙන චන්දරාගයෙන්. කන බැඳිලා තියෙන චන්දරාගෙන්, නාසය බැඳිලා තියෙන චන්දරාගෙන්, දිව බැඳිලා තියෙන චන්දරාගෙන්, කය බැඳිලා තියෙන චන්දරාගෙන්, මනස බැඳිලා තියෙන චන්දරාගෙන්. ඒ නිසා අපිට මේ ලෝකෙන් මේ හය ගලව ගන්න බැරි නිසා අපි ධර්මයේ පැත්තකට විසිකලා ලෝකෙ හැල්ලින්නේ මේ වෙලාවෙත්. එහෙම පුළුවන් වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිසයෝ තමයි මේ වෙලාවේ මේ ධර්මයට කන් දෙන්නේ. එයයි ශ්‍රේෂ්ඨයි. ඔබේ ශ්‍රේෂ්ඨභාවය ඔබ තේරුම් ගන්න කවදා හරි දවසක මේ ධර්ම මාර්ගයේ ඉදිරියටම යනකොට ඔබේ හිත පිරිසිදු වෙනකොට ඔබට තේරෙන්න ගන්න ඔබ ශ්‍රේෂ්ඨයෙක් කියලා. එතකන් ඔබට තේරෙන්නේ නැහැ කාරණාව. ඒක එහෙම තමයි. මොකද තුච්ච නින්දිත සිත ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ හංගවගෙන ඉන්නේ. ඔබට ශ්‍රේෂ්ඨයෙක් වෙන්න ඉඩ හරින්නේ නැහැ ලේසි. ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ
සියලු ලෝකේ තියෙන මතවාද අදහස් දෘෂ්ටිවාද ලබ්ධි මෝඩ තකතිරු අදහස් වලින් වෙන් වෙලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අග්‍රමහා ප්‍රඥ අග්‍රමහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේ බුද්ධ වචනයට එක සිතින් ිත සිතින් හිස නමා ගරු කරලා ඒ ධර්මයේ පිළිගන්න පුළුවන් දවසට. ඒ නිසා එදා වෙනකම්ම චේසු ලෝකෝ චන්නමේව උපාදාය මේ ලෝකයේත් එක්ක මේ හයෙන් බැඳිලා ඉන්නවා. නවත්තන්න බෑ. එහෙනම් ඒ හයෙන් නිදහස් වෙච්ච පිරිස තමයි මේ වෙනකොට බණහමින් ඉන්නේ. දැන් ඒ අය ඒ හයෙන් නිදහස් වෙලා එහෙම නැත්නම් ලෝකයේත් එක්ක මේ හය බැඳිලා තිබිච්ච මේ සංසිද්ධියෙන් ඒ හය මුදවගෙන චන්දරාගය දුරු කරගෙන කණයි මනසයි මේ ධර්මයට යොමු කරගෙන ඉන්නවා. තංසුනාථ කන යොමු කරගෙන සෝත අවදානෙන් බණ අහනවා. සාධුකං මනසිකරෝත මනස යොමු කරගෙන මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් වාසය කරනවා. ඒ නිසාම ඒ අය තුල මේ වෙනකොට ගොඩ නැගිලා තියෙනවා. ගොඩ නැගීමින් පවතින ආර්ය සමාධිය. උපචාර සමාධි යුක්තව බණ අහනවා. චසු ලෝකෝ විහඤ්ඤති විහඤ්ඤ කියන්නේ වෙහෙස වෙහෙසටපත් වෙලා ඉන්නේ. සමහරවල් බණ අහන්න බැරිත් වෙහෙස නිසාමයි. මට එක්තරා පින්වතෙක් මේ ළඟදී කිව්වා එහෙම. වෙහෙස නිසාම බණ අහන්න බෑ කිව්වා. වෙහෙස ඇති වෙලා තියෙන මොකක් නිසාද කියලා දැන් බලන්න. දැන් ඔබට ඕන වෙහෙස දුරු කරගන්නනේ. ඔබට ඕන කොහොමද తాවකාලික පැලස්තරයක්ද? එහෙනම් මේ ධර්මය හරියන්නේ. ඔබට ඕන සදාතනික සැනසීම නම් අන්න ඔබට ධර්මය පිහිට පිණිස පවතිනවා. දැන් ඔළුවේ කැක්කමක් හැදෙනවා මිනිසෙට. ඒ මිනිසයාට ඕන తాවකාලික ඔළුවේ කැක්කම හොඳ කරගන්න නම් දිගින් දිගට මේක හැදෙනවා. తాවකාලිකව මේ ඔළුවේ කැක්කම හොඳ කරගන්න නම් ඕන අන්න තියෙනවා කඩේ වේදනානාශක පෙති. ශනික සහනිය. ඒව බීලා හද්ද නැතුව ඉන්න පුළුවන්. උඩ වෛද්‍යවරයෙක්ගෙන් තේරුමක් නැහැ. එහෙනම් වෛද්‍යවරයෙක් ගාවට යන්නේ කවුද? සදාතනික වශයෙන්ම මේ රෝගය සුව කරගන්න බලාපොරොත්තු වෙන කෙනා. ඒක නිට්ටාවටම සුව කරගන්න බලාපොරොත්තු වෙන කෙනාට වෛද්‍යරය වැදගත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි ජීවිතේ වෙහෙස හට ගන්නවා. මේ පවත්තන් යන ජීවිතේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා ගත්ත මුලා සහගත අවිජ්ජාව නිසාම මේ ජීවිතේ වෙහෙස ඇති වෙලා තියෙනවා. අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු උපායාසෝ ආදීනවෙත්ත බිහියෝති. අප්පාසාදෝ මේ අල්ප ආස්වාදයක් නිසා බහු දුක්ඛෝ බොහෝ දුක් විඳලා වෙහෙස ඇති වෙලා. බහු උපායාසෝ බොහෝ වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ලෝකේ ඉවරයක් නැහැ. මේ සංඛාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා පරිණාම දුක්ඛතා. එයිසත් මහා වෙහෙසක් ඇති වෙලා තියෙනවා. සංඛාර දුක්ඛතා විශේෂයෙන්ම ජීවත් වීමේ මහා අරගලයකේ දෙනවා. ආදීනවෙත්ත බිහියෝති. දවසින් දවස ප්‍රශ්න කරදර ගොඩ ගැහෙනවා. එන්න ප්‍රශ්න වැඩි වෙන එකක්වත් අඩු වෙන පාට අපේ ඉන්නේ නැහැ. එන්න ප්‍රශ්න වැඩි වෙනවා. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක එන්න ප්‍රශ්න වැඩි වෙනවා. එන්න මිනිස්සු මරණ ප්‍රමාණය වැඩි වෙනවා. එන්න ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායාස වර්ධනය වෙනවා. එන්න ආහාරයෙන් වැඩෙනවා. එන්න මිනිස්සු දුප්පත් වෙනවා. ඒ පැත්තෙන් දරිද්‍රතාව ඉහළ යනවා. එන්න අමනුෂ්‍ය රෝග වැඩි වෙන්න ගන්නවා. එන්න ව්‍යාකූලතා හට ගන්නවා සමාජයේ සමාජීය දේශපාලනික වශයෙන්. එන්න මිනිස්සුන්ගේ මනස ව්‍යාකූල වෙන්න පටන් ගන්නවා. එන්න මිනිස්සු අතර ගැටීම් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මොකද අසහනය වැඩෙනකොට ඊළඟට ඒකාන්තයෙන් මෙතන ගැටීමේ මානසිකත්වය ඉහළ යනවා. එන්න ප්‍රශ්න ගොඩක් බවට පරිවර්තන වෙමින් පවතින සමාජයේ ලෝකය. එන්න ආදීනවෙත්ත බිහියෝති. එන්න ප්‍රශ්න කරදර ගොඩ ගැහෙනවා. අඩුවක් වෙන පාටක් නැහැ. හැබැයි අඩුවක් තියෙනවා කාටද? අමා ධර්මයට කන් දෙන කෙනාට. ඒකට ප්‍රශ්නේ. ප්‍රශ්න පවතින්නේ කුමක් ඇති කල්හිද? ඡාන්නමේ උපාදාය. මේ ලෝකයේත් එක්ක මේ හයෙන් බන්ධනය වෙලා ඉන්න කංචන්දරාගෙන්. ඇහින් ලෝකෙට බන්ධනය වෙලා ඉන්නවා. බන්ධනය කරගෙන ඉන්නේ චන්දරාගෙන්. ගැට ගහලා ඇහි ලෝකයයි ඇහි රූපයි කියලා චන්දරාගය කියන ලණුවෙන් ගැට ගහලා තියෙන්නේ. කනයි සද්දයි කියලා ගැට ගහලා තියෙන චන්දරාගය කියන රැහැණින්. නාසයයි ගන්ධයි දිවයි රසයි කයයි ස්පර්ශයයි මනසයි අදහසුයි කියන
මේ 12 ආයතන එකට එකක් තියලා චන්දරාගෙන් ගැට ගහලා තියෙන. ඒක නිසා තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් ඔබව ගිනි කන්දකට තියලා ගැට ගැහුවා නම් නැත්නම් අඩුමතර අපි ගිනි කන්දනේ සරල උදාහරණයක් ගමු. මලමිනියකට තියලා ගැට ගැහුවොත් මොකද වෙන්නේ? අහලා ඇතිනේ අර සෝපාක පුංචි දරුවා ගැන, ඒ වගේම හරන්තික කියන හොරා ගැන එහෙම අපේ අට කතා එහෙමින් ප්‍රසිද්ධ කතාවක්. මලමිනියකට තියලා ගැට ගැහුවා. දැන් මොකෝ වෙන්නේ? ගැට ගහලා තියෙන නිසා වෙන්න එන ප්‍රශ්න වැඩි වෙනව නේද? අර මලකුණ නරක් වෙනවා, පණුව ගහනවා, රටේ නැති ප්‍රශ්න ගන්ධස්සාරය, ඒ වගේම ඒ ඊළඟට ඒ නිසා ඇතිවන අනිකුත් රෝග ඔක්කොම ටික Tamanට උරුම වෙනවා අර මලකුණට තියලා ගැට ගහපු නිසා. එහෙනම් මේ බන්ධනය ලියා ගන්න බැරි තාක්කල් මොකද වෙන්නේ? ප්‍රශ්න ගොඩක් තමයි හුට උරුම වෙන්නේ. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ගැට ගහලා තියෙන්නේ මොකක් එක්කද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස රාග දේශ මොහ කියන 11 ගින්දරකට. මං කිව්වේ ඉස්සෙල්ලා ගිනි කන්දකට තියලා ගැට ගහුවොත් මොකද වෙන්නේ? ලියා ගන්න බැරි බන්ධන 10කින් ගැට ගහනවා. දැන් කොහොමද නිදහස් වෙන්නේ? බන්ධන 10ක් තියෙනවා. මහා රැහන් 10කින් ගිනි කන්දකට තියලා ගැට ගැහුවොත් ඒ පුද්ගලයාට කවදාවත් සැනසීම කියන වචනේවත් තේරුම දැනගන්න හම්බ වෙයිද? ඒ පුද්ගලයාට කවදාවත් නිවීමක් උරුම වෙයිද? ඒ පුද්ගලයාට කවදාවත් නිින්දයයිද? කොයි වෙලාවෙ මේ ගිනි කන්ද පුපුරයිද දන්නේ නැහැ. පිපුරුවාම ඒ කාන්දෙන්න සිද්ධ වෙනවා. පිපුරුවත් නැතත් බිය තුලයි ජීවත් වෙන්නේ. පිපුරුවාම දුක ඉමක් කොටක් නැහැ. ඒ ගිනි කන්ද නිසා මොහො යනසිලා යනවා. මේ සකල ලෝක සත්‍යයම මෙන්න මේ 11 ගින්දරට තියලා ගැට ගහලා තියෙන චන්දරාගෙන්. ඉතින් දැවීම හැර අන් කුමක්ද ඔය ජීවිතේ තියෙන්නේ? දැවෙනවා පිච්චෙනවා. හැම මොහොතකම පිච්චෙනවා. පිච්චි ජීවත් වෙනවා. ඉතින් ගින්දර හැර අන් කුමක්ද ඔබට උරුම වෙන්නේ? ගැට ගහලා තියෙන 11 ගින්දරක් එක්කනේ. ගිනි ජාලාවක්. ඒකේ 11 ආකාරයකට ගිනි දළු නැගෙනවා. මේ ගිනි ජාලාවට තියලා ගැට ගහලා තියෙනවා චින්තනමය රැහන් 10කින්. සංයෝජන වලින්. චන්දරාගය කිව්ව පොදුවේ මේ 10ටම. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් කෝ ජීවිතේ සිහිල්භාවයක්, කෝ සැනසීමක්, කෝ නිවීමක්, කෝ සහනයක්, සුවයක්, සතුටක් මොකුත් නැහැ. හැමදෑම තිබුණේ ගින්දර. හැමදෑම තිබුණේ දහනය, හැමදෑම තිබුණේ තාපය, ප්‍රතාපය, දාහය, පරිදාහය. හැමදෑම දැනුනේ හිත පිච්චෙනවා කියලා විතරයි. හිතේ නිවීමක් සැනසීමක් දැනුනේ නැහැ. මොකද ගින්දර කොටකට තියලා බන්ධනේ වෙච්ච ජීවිතයකට මොන සැනසීමක්ද පින්වතුනි? එහෙනම් මේ බන්ධනෙන් නිදහස් වෙන්න ඕන. එහෙනම් මේ ආයතන මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ 12 ආයතන කෙරෙහි පවතින චන්දරාගය තමයි බන්ධනය. එහෙනම් මෙන්න මේ බන්ධනය තියෙනකන් වෙහසක් විතරයි උරුම වෙන්නේ ඔබට ජීවිතේ විතරන්නේ මුළු සංසාරේ පුරාම. එහෙනම් ඒ අනන්ත අපරිමාණ වූ සසර වෙහස දුරු කරගන්න අවස්ථාව උදා වෙලා තියෙද්දී ඔබේ සිත නැමැති මායයා ඔබව తాවකාලිකව වෙහෙසටපත් කරන රැකියාව නිසා එතකොට ඔබට පුළුවන් හොඳ උත්තරයක් හොයාගන්න බණ ඇහුවේ නැති ඇයි කියලා ඇහුවාම රැකියාව නිසා හටගත්ත වෙහෙසින් බණ අහන්න බැරි වුණා හාමුදුරනේ කියලා ලස්සන උත්තරයක් දීලා මායාගේ වචනෙට නතු වෙලා ඔබ දන්නේත් නැතුව නිවනත් අහිමි කරගෙන සංසාර දුකට වැටෙන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු උත්තර දෙනකොටම ප්‍රති උත්තර අපට දෙන්න හිතුණත් උපේක්ෂාවෙන් නිහඬ වෙලා මොකද සුදුසු අවස්ථාවක් නොවේ නම් එක වචනකින් හරි තමන්ට මහා කරුණාවකින් පෙන්වා දෙන්නා වූ ධර්මයට නිග්‍රහ කරන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. අපි කිව්වොත් එහෙම ඉතින් රස්සාව නෙවෙයි නේද මේ ලැබිච්ච වටිනා මනුස්ස භවයේ අර්ථය තේරුම් අරගෙන නිවාඩු දාලා හරි බණ අහන්න කියලා. එතකොට ඒ අය කියනවා අනිත් පැත්තට නෑ ඉතින් හැමෝටම රස්සාව ගැනත් අපි හිතන්න එපා. ඉතින් ඔබ වහන්සේලා නම් ඉතින් ප්‍රශ්නයක් නෑ යන ආදිවාසී. එතකොට අපිට නිහඬ වෙනව ඇරින්න වෙන කරන්න දෙයක් නෑ පින්වතුනි.
ඒකයි කිව්වේ පඤ්ඤාවන්තසයන් ධම්මෝ. ප්‍රඥාවෙන්මයි මේ ධර්මයේ දකින්න ඕන. වෙන කිසිම ක්‍රමවේදයක් නැත. ඒ නිසා ඔබ සියලු වෙහෙස ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදු දුක්ඛ දොමන සුපායස රාග දේශ මොහ මේ 11 ගින්දර නිසා හටගන්න වෙහෙසින් නිදහස් වෙන්න කියලා අදිෂ්ඨාන ඇති කරගෙන වනහන් හදනකොට තුච්ච නින්දිත සිත නැමැති මායя මොකද කරන්නේ? දන්නවා සිත නැමැති මායя අතිශය උපක්‍රමශීලී. ඒ නිසා සිත නැමැති මායя ගහනවා ගැටයක්. මොකද්ද? බනහන් විවේකයේ තිබුණොත් හිතපන් හොඳ වැඩක් කරන්න විවේකය අහිමි කරනවා. එදාට සීකලදී මේ දරුවට මේ පිහිනුම් පන්තියක් දාගත්තා නම් හොඳයි නේ සෙන්සුරාදා නිකන් ඉන්නේ ගෙදර. ආයදා අවසට යනවා පිහිනුම් පන්ති. නැත්නම් සංගීත පන්ති, නැටුම් පන්ති, කරාටි පන්ති මොනවා හරි කේක් පන්තියකට හරි යනවා. මහුන්ගේ තුන් හරි මොකක් හරි දා ගන්නවා. සෙන්සුරාදා විතරයි නිදින අපිට එහෙම එකක් කියන ගන්න ඕ. මම මේ කියන්නේ මේ දේශනාව ගැන නෙවෙයි අනිත් දේශනා ගැනත් මේ විදිහට මේවන් උපසංහාර්ථය ඔබ තේරුම් ගන්න ඕන. මොනවා හරි හේතුවක් දාලා ඉදිරිපත් කරලා මායයයි ඔබට ධර්මයට කන් දෙන්න තියෙන මේ අවස්ථාව නැති කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඔබ ඒ කටයුත්ත නිසා වෙහෙසිලා ඇවිල්ලා බණහනික නතර කරනවා. ඒ නිසා ඔබට සංසාරේ නැමැති වෙහෙසෙන් නිදහස් වෙන්න බැරිකම ලැබෙනවා. බැරි වෙනවා. අන්න චේසු ලෝකෝ විහඤ්ඤති මේ 6 නිසායි වෙහෙසටපත් වෙලා ඉන්නේ. එහෙනම් මේ 6 නිසා නම් ඔබ සාංශාරික වශයෙන් මේ වෙහෙසටපත් වෙලා ඉන්නේ පින්වතුනි. එහෙනම් විවේකයෙන් යුක්තව බණ ශ්‍රවණය කරන්න ඔබ කාල වේලාව මොන විදිහෙන් හරි වෙන් කර ගන්න ඕන. මොකද එසේ නොවුනොත් ඔබට ඔය වෙහෙස දවසක දෙකක වෙහෙසක් නොවේ. සාංශාරික වෙහෙසක් බවට පරිවර්තනය වෙනවා ඔබේම තියෙන ප්‍රමාදය නිසා. එදාට ඔබට පිහිට වෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා අත්තාහි අත්තුනාතෝ කොහිනාතෝ පරෝසා කියන බුද්ධ වචනේ සෑමෙටම සිහි කරන්න. තමන්ට ඉන්නේ තමන් විතරයි පිහිටට. අද කොච්චර දෙනා වටේ ඉඳගෙන ලස්සන සුරතල් බස් කිව්වත් තමන් විතරයි ඉන්නේ තමන්ට පිහිටට. ඒ බව සිහි කරගන්න මේ මුලාවෙන් නිදහස් වෙන්න. ඇයි එහෙම කියන්නේ? ලස්සන වචන වලින් පුළුවන් මෝඩ මිනිස්සුන්ව ගොනාට අඳන්න. ආදරේ අන්දයි කිව්වේ ඒකයි. තරුණ තරුණියෝ ආදරයට මහා ලක්ෂණ වචන ගොඩක් පරිහරණය කරනවා. අහස සේව බානන්තයි සාගරයේ සේ ආදරය අනාදි වශයෙන්. තව ගොඩාක් දේවල් තියෙනවා. ඔය මුලා සහගත වචන ඇතුලේ මුලාවටපත් වෙලා ඒ ආදරේ ලැබුණාද? සෙනෙහස වැඩි වී සිතද බොළඳ වී ලෝම ආදරේ කියා සිටේ. මායාවක් වේහි තනි වුණදා අම්මා විතරයි ළඟ ඉන්නේ. කවුද අම්මා? සම්මා සම්බුදු අම්මා. එච්චරයි. ඒ නිසා තමන්ගේ පිහිට තමන් බව සිහි කරගන්න ඔබ තාමත් ප්‍රමාදයට පත් වෙච්ච කෙනෙක් නම් ඔබ ගැන සමහර විට අපිට කනගාටුවක් විතරක් ඉතුරු වෙයි දවසක. ඒ පුද්ගලයා වෙන්නට එපා. මොකද මරණය අතවනන හතර දිශාවේ. අපි මේ ධර්මයේ දේශනා කරන උත්තරීතර මේ ශුද්ධ නගරේ හතරට දැන් කොරෝනා අපේ විහාරස්ථානයට යාවද නිවෙස්වලත් කොරෝනා. ඒ නිසා හැම තැනම දැන් මේ මරණය අතවනමින් ඉන්නේ. ඒ නිසා ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි. හැබැයි සුළු පසුතැවිල්ලකට එහෙම නෙවෙයි සංසාරගත පසුතැවිල්ලකට. ඒ නිසා මොකද සාමාන්‍ය ජීවිතයේ එක එක කෙහෙම්මල් වැඩ වලටත් අපි කාලය වෙන් කරගන්න බැරි වුණාම පසුතැවෙන්න සිද්ධ වෙච්ච දේවල් තියෙන වෙලාවට විභාගෙ ලිව්වේ නෑ, විවාහය කරගත්තේ නෑ, අරක බැරි වුණා, මේක බැරි වුණා, වෙලාවට බත් මුට්ටිය බා ගන්න බැරි වුණා. ඒක බත් ටික රසුණ ඒකටත් පසුතැවිල්ලක් ඇති වෙනවා. හැබැයි මේ පසුතැවිල්ල එහෙම එකක් නෙවෙයි. නිර්වාණේ ద్వාරයටම ස්වර්ණ ద్వාරයටම ඇවිල්ලා ඇතුල් වෙන්න හිත ඉන්නකොට එක්කරම දොර වැහිලා යනවා. නිසා ඒ පසුතැවිල්ල නම් වසර කෝටි ගාණක් යනකම් පවතින පින්වතුනි සංසාර දුක වශයෙන්. ඒ නිසා ඒ වැරද්ද කරගන්න එපා. එහෙනම් එදා හේමවත යක්ෂයා බුදු පියාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට සම්මා සම්බුදු පියාණන් වහන්සේ උත්තරේ ලබා දෙනවා. එපමණකින් නවතින්නේ නැහැ. තවත් ප්‍රශ්න කරනවා. අතමං තං උපාදානං යත්ත ලෝකෝ විහඤ්ඤති නීයානං පුච්චිතෝ බ්‍රූහි කතං දුක්ඛා පමුච්ඡතු යනාදි වශයෙන්
මේ යක්ෂයා එහෙම නැත්නම් මේ හේමවත කියන මේ දෙවිය අහනවා කතමං තං උපාදානං යත්ථ ලෝකෝ විහඤ්ඤති නීයානං පුච්චිතෝ බ්‍රූහි කතං දුක්ඛා පමුච්ඡතු කුමන උපාදානයක් පවතින කල්හිද මේ ලෝකේ වෙහෙස දුක පවතින මේ ලෝකේ නැමැති වෙහෙස දුක පවතින්නේ කතමං තං උපාදානං යත්ථ ලෝකෝ විහඤ්ඤති කුමන උපාදානයක් කෙබඳු ආකාරයේ උපාදානයක් පවතින කල්හිද මේ ලෝකයේ දුක නැමැති වෙහෙස පවතින්නේ නීයානම් පුච්චිතෝ බ්‍රෝහි කතං දුක්ඛා පමුච්ඡතු මං අහපු ප්‍රශ්නෙට ඔබ වහන්සේගෙන් පිළිතුරක් අවශ්‍යයි මොකද මේ සියල්ලෙන් නිදහස් වෙන්නේ කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද යනාදි වශයෙන් මේ ප්‍රශ්නයක් අහනවා හේමවත යක්ෂයා එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා එහෙනම් කුමක් පවතින කල්හිද නැත්නම් කුමන උපාදානයක් ඇති කල්හිද මේ ලෝකයේ නම් වූ මේ වෙහෙස දුක පවතින්නේ මෙන්න මේ ලෝකෙන් නිදහස් වෙලා නික්මිලා ඒ නිවනට පත්වන්නේ ඒ සියලු දුක අවසන් කරන්නේ කෙසේද කියලා මේ හේමවත යක්ෂයා ප්‍රශ්නය අහනවා පංචකාම ගුණාලෝකේ මනෝ චට්ටා පවේදිතා එත්ත චන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුච්ඡති පංචකාම ගුණාලෝකේ මනෝ චට්ටා පවේදිතා ඒත චන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුච්ඡති එවං දුක්ඛා පමුච්ඡති මෙන්න මේ මනස 6 වෙනි කොට මනෝ චට්ටා පවතිතා මනස 6 වෙනි ඉන්ද්‍රිය බවට පත්ලා චට්ටායතනෙ කියුවේ ඒකයි මනස 6 වෙනි ආයතනෙ බවට පත් කරගෙන තව ආයතන පහක් තියෙනවා ඇස කන නාසය දිව ශරීරය කියලා මෙන්න මේ ආයතන 6න් බැඳිලා ඉන්නව මොකටද පංචකාම ගුණයට අන්න උපාදානි ප්‍රති පංචකාම ගුණයටයි බැඳිලා තියෙන්නේ. ඉත්තකාන්ත මනාප ප්‍රිය කාමුප සංහිතා කියන මේ ගුණයට බැඳිලා එබඳු ගුණ දරන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ට ඇලිලා ඉන්නේ. එබඳු ගුණ දරන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධ ක්‍රියාවලියකට පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියකට ඇලිලා ඉන්නේ. අනුපාදානි. ඔන්න අහුවෙලා ඉන්න තැන. පංචකාම ගුණාලෝකේ මනෝ චට්ටා පවේදිතා පංචකාම ගුණාලෝකේ මනෝ චට්ටා පවේදිතා එත්ත චන්දං විරාජත්වා එවං දුක්ඛා පමුච්ඡති මෙන්න මේ පංචකාම ගුණයට ඇලිලා තණ්හාවෙන් ඒ පංචකාම ගුණේ දරන්නා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ට ඇලිලා වාසය කිරීම නිසායි මේ මනස 6 වෙනි ඉන්ද්‍රිය බවට පත් කරගෙන පංචද්වාරයන් සහිතව මේ කාම ගුණයන්ට ඇලිලා කාම ගුණ දරන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ට ඇලිලා පසුවන නිසායි මේ දුක පවතින්නේ මේ ලෝකේ නැමැති දුක පවතින්නේ මේ වෙහෙස පවතින්නේ මේ අනන්ත අප්‍රමාණ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායාස රාග දේශ මොහ යන 11 ගින්දර පවතින්නේ එහෙනම් ඒ මහා 11 ගින්දරෙන් නිදහස් වෙන්න නම් ඒ අනන්ත අප්‍රමාණ සංසාර දුක්ඛ ස්කන්ධෙන් මිදෙන්නට නම් මෙන්න මේ පංචකාමයේ දුක වශයෙන් දකින්න ඕන නුවණින් එතකොට මොකද වෙන්නේ දැන් අපි හිතන් හිටියේ මේ මුළු සංසාරේ පුරාම අනාථ අසරණෙක් වෙලා අඥාන තකතිරුවෙක් වෙලා මේ පංචකාමයේ සැපයි කියලා පළඟැටියට හිතුනේම ගින්දර සැපක් කියලා අර බාඳුරා මලට ගිහිල්ලා වැටෙන සියලු කෘමි සත්තු හිතන් ඉන්නේ ඒ බාඳුරා මලේ තියෙන ඒ පැණි සහගත දියරය Tamanට සැප පිණිස පවතිනක් කියලා ඔවුන් දන්නේ මේ මරණය පිණිසයි ඒ දියරය සකස් වෙලා තියෙන්නේ කියලා. ඔවුන් මරාගෙන කණ්ඩායි මේ තියෙන්නේ කියලා දන්නේ. ඒ නිසා ගිහිල්ලා සැපයි කියලා පනිනවා මරණී විලට. අර මාළුවා දන්නේ තමාගම මරාගෙන තමන්ගේ රීරි මාංශ ටික හූරගෙන කණ්ඩායි මිනිස්සු මේ හැම දාන්නේ කියලා. දන්නේ. ඒ අසරණ සතා
ඒ නිසා ඒ මිනිස්යන්ගේ උපක්‍රමයට අහු වෙලා මේ යනවා. එතකොට පින්වතුනි මේ අමාමෑණියන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇහුවේ නැති කිසි මිනිසෙක් මේ ලෝකේ දන්නේ මේ පංචකාම ගුණය තුලින් මේ හුවා දැක්වෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සංකල්පීය රාගය තුලින් තමයි පංචකාම ගුණය පිළිබඳ වටිනාකමක් කියන එකට තමයි අවිජ්ජාව කියන්නේ. එතකොට මෙන්න මේ අවිජ්ජාව තුලින් සකස් වෙච්ච ලෝකයක අපි ජීවත් වෙන්නේ. එහෙමනම් ඒ අවිජ්ජාවෙම අපි එදාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිහා බලන්නේ කියන්නේ සංකල්පිත රාගයෙන්මයි බලන්නේ. ඒ සංකල්පිත රාගයෙන් බලන නිසා මොකද වෙන්නේ? බුදුබණ නාසන අන්ධබාල පෘථග්ජනයාට මේ පංචකාමයේ පේන්නෙම සැප ගුලාවක් වශයෙන් සැපක් වශයෙන්මයි පේන්නේ. ඇත්ත නොදන්න මාළුවට හැම පේන්නේ සැපක් වශයෙන්. ඒ නිසා මොකද වෙන්නේ? මේ පංචකාමයේ ඇලිලා කර්ම රැස් වෙනට ඉඩ හැරලා තියෙනවා සිතට. ඒ නිසා මොකද වෙන්නේ? මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දමන සුපායාස යන දුක්ඛ ස්කන්ධයෙන් නිදහස් වීමක් නැහැ. එහෙනම් මේ බව දකින්න බණ අහනකොට එතකොට මොකද වෙන්නේ? එත්ත චන්දං විරාජෙත්වා එදාට මොකද වෙන්නේ? බණ අහගෙන යනකොට මොකද වෙන්නේ? ඒ ආපු ධර්මයේ නුවණින් මෙනෙහි කරගෙන යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ පංචකාමයේ කෙරෙහි ඇති චන්ද රාගය දුර වෙලා යනවා. පංචකාම ගුණය කෙරෙහි ඇති චන්ද රාගයත් දුර වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අන්න කාමයෙන් වෙන් වෙනවා, නෙක්ඛම්මයටපත් වෙනවා. එත්ත චන්දං විරාජිත්වා කිව්වේ ඒකයි. ඒවං දුක්ඛා පමුච්චති. එයයි දුකෙන් නිදහස් වෙන මාර්ගය. දැන් මේ බණහන පින්වතුන් බොහෝ විට සඳහන් කරනවා දැන් හරි සිතට සුවයක් දැනෙනවා, සහනයක් දැනෙනවා, හරි සතුටින් ජීවත් වෙන්නේ, පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ කියලා. ඇයි? ඔබේ සිත පංචකාමයෙන් නිදහස් වෙනවා. ඒක වෙන්නේ නෙක්ඛම්මයටපත් වෙලා. ක්‍රමානුකූලව නෙක්ඛම්මේ වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ලෝකෙදිම නිවන් රසය වළඳනවා. යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනම්හි තේ පත්තිපත්ත අමතං විගයිහ ලද්ධා මුධානි බුතිම් බුජ්ජමානා. යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනම්හි. මේ උතුම් වූ අමා ධර්මය අහන ඥානවන්ත සත්පුරුෂ බෞද්ධයෝ මොකද කරන්නේ? නිවැරදි මාවත හඳුනාගෙන ඒ නිර්මල ධර්මයට අනුකූලව නිවැරදි මාවතේ ගමන් කරන්න මානසේ වීරිය ඇති කරගන්නවා, වීරිය පරාක්‍රමය ඇති කරගන්නවා. අඥානියෝ මේ ලෝකේ වැඩක් නැති දේවල් සම්බන්ධයෙන් තමයි වීර පරාක්‍රමය ඇති කරගන්නේ. එවරස් කන්ද නගින්න ඔන්න පරාක්‍රමය ඇති වෙනවා. ඊට පස්සේ නගිනවා. ටිකක් දුර නගිනකොට හිම කන්දක් අඩන් වැටෙනවා. ඊට පස්සේ යට වෙනවා. ඊට පස්සේ අර මෝචරේ තිබුණා වගේ මලසරු හොයාගන්න හම්බ වෙනවා මාස 4කට 5කට පස්සේ. අයිස් වෙලා ගල් වෙලා මමියක් වෙලා දැන්. දෙකනේ පරාක්‍රමය ඇති කරගන්න ඕන කුමක් සම්බන්ධයෙන්ද කියලා දෙන්න කෙනෙක් හිටියේ නැති නිසාම ඒ අසරණ මිනිස් වෙසේ මිය යනවා. සංසාරේ පුරා මේකයි වෙන්නේ. පළඟැටියට කියලා දෙන්න බෑ කවදාවත්. උඹ ඔය සෙල්ලම් කරන්නේ ගින්දරක් එක්ක කියලා. ඌට ඥානයක් නැති නිසා. නමුත් මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන්. නුඹලා මේ සෙල්ලම් කරන්නේ භයානක සංසාරයක් එක්ක කියලා. ඒක තේරුම් ගන්න ඥානයක් නැතිකම නෙවෙයි තියෙන්නේ. ඌමනාවක් නැතිකම. ඒකයි බොහෝ මිනිස්සු දුකටපත් වෙලා ජීවත් වෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනු අපගේ සැපේ ප්‍රාර්ථනා කරපු අග්‍ර ශාස්ත්‍රූතුමන් වහන්සේ කියලා පිළිගත්තේ නැතිකමයි අප තුල තියෙන පදුට්ට දුරුසිත අසපුරුෂකම කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ට පිහිට තමන්ට සැපය උදා කර දෙන උත්තමයාගේ ගුණය දකින්න බැරිකම තමයි මේ විශ්වයේ තියෙන මහා වාසනාව. එනිසා මොකද වෙන්නේ? පංචකාම ගුණය සැපක් කියලා මේ අසත්පුරුෂය දාට හිතන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ භයානක සංසාර ගමනේ දිගින් දිගට සැරිසරනවා. එයමා ධර්මයට නුවණින් කන් දෙන සත්පුරුෂයෝ මේ පංචකාමයේ දුක බව අවබෝධ කරන්, කාමයේ දුක බව අවබෝධ කරන්, ආර්යයන් පමණක් දුක යනුවෙන් දකින්න සත්‍ය දුක්ඛාර සත්‍ය නොහොත්
මේ පංචකාමයේ ආස්වාදයේ දුකයි. මේ පංචකාම ආස්වාදයේ උදෙසා කරන කියන සෑම දෙයක්ම දුකයි. මේ පංචකාම ආස්වාදයේ පසුපස ලුහු බැඳීම දුකයි අනාදි වශයෙන් නුවණින් දැකලා ඒ කාමී ආස්වාදය උදා කරගෙන මේ ගත කරන ජීවිතයේ දුක වශයෙන් නුවණින් දැකලා ඒ පංචකාමයේ පසුපස හඹා යාම දුක වශයෙන් නුවණින් දැකලා ඒ පංචකාමයේ කෙරෙහි ඇති ඇල්ම දුක්ඛ සමුදය වශයෙන් නුවණින් දැකලා ඒ පංචකාමයේ කෙරෙහි ඇති ඇල්ම හේවත් තෘෂ්ණාව හිතින් දුරලීම දුක්ඛ නිරෝධ හේවත් දුක අවසන් කිරීම බව නුවණින් දැකලා ඊට අනුකූලව පිළිපදින මාර්ගය නම් වූ විදර්ශ සමත විදර්ශනා ඥාණයෙන් යුක්තව ඒ ආස්වාදේ කාමේ ආදීනව නුවණින් දකිමින් වාසය කරලා සැනසීමටපත් වෙමින් සීහ නාද පානවා දහම් උදාන පළ කරනවා අපේ දහම් මණ්ඩපයේ දැන් එබඳු උදානයන්ගෙන් පිරී පැවතිනවා තාම සතුටක් ඒ පංචකාම ගුණයෙන් හිත නික්මෙනවා නිස්සරණයටපත් වෙනවා පංචකාමයේ කෙරෙහි ඇති ඇල්ම දුරු වී යනවා නිස්සරණයටපත් වෙනවා නිස්සරණයටපත් වෙනකොටයි ඔබට සුවය සහන විමුක්තිය දැනෙන නිදහස දැනෙන්න ගන්න. ඒ නිදහසට දිය හැකි අර්ථකථනයක් නැත නිවන හැර. ඒ නිදහසටයි නිවන කියන්නේ. ඒ නිදහසටයි විමුක්තිය කියන්නේ. එහි පූර්ණ නිදහස පවතින්නේ මේ විපාක වශයෙන් සාකස් වෙච්ච ලෝකයට අවසන් වෙච්ච දවසට. එතකන් සංකත දුක තියෙනවා. නමුත් චෛතසික වශයෙන් දුක් විඳින්නේ නැහැ දාට. කායික වශයෙන් දුක්ඛයක් ඉතුරු වෙනවා. කායික දුක්ඛය අවසන් කරන්න පුළුවන් වෙන්නේ පරිනිර්වාණයෙන්. චෛතසික දුක් හටගන්නේ අවිජ්ජා තෘෂ්ණා නිසා. කායික දුක්ඛය විපාක වශයෙන් තව යකුත වශයෙන් පැමිණෙනවා. ඒ නිසා කායික දුක්ඛයෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි චෛතසික වශයෙන් දුකෙන් නිදහස්. ඉන්නවා මේ පින්වතුන් අතර විවිධාකාර ලෙඩ රෝග තියෙන. එහෙම නැත්නම් විවිධාකාර ආබාධයන්ට පත් වෙච්ච අපේ පින්වතුන් පවා. එයාට දැන් එහෙම ආබාධයක් තියෙන බවවත් මතක නැහැ. ඇයි කාය දුක්ඛේ දැන් ඔවුන් කාය දුක්ඛේ කෙරෙහි උපේක්ෂාවටපත් වෙලා චෛතසික දුක්ඛයෙන් නිදහස් වෙනවා. එදාට මොකද වෙන්නේ? ගිහි වුණත් පැවිදි වුණත් තමන් යම් තාක් දුරකට මේ පංචකාම ගුණය පංචකාමයේ කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් නිදහස් වුණාද නෙක්ඛම්මයටපත් වුණාද ඔහු සැනසීමටපත් වෙනවා. එහෙනම් ඒ උදෙසා මනස යෝනිසෝ මානසිකාර යුක්තව පවත්වාගෙන යන්න ඕන. ඒකට වීර පරාක්‍රමයක් තියෙන ඕන. මනසා දල්හේන වීරියෙන් යුක්තව මේ මනස දැඩි කර ගන්න ඕන. අපි අනවශ්‍ය දේවල් ඉස්සරහා ඕන තරම් මනස දැඩි කර ගන්නවා. ඔබ අර හින්දි චිත්‍රපටි වල දැකලා ඇති පෙම්වතියින් ඔය එහා පැත්තේ දුෂ්ටිව අල්ලගෙන පෙම්වතාට කියනවා වීදුරු කටු ගොඩක් දාලා පෙම්වතියට ආදරේ තියෙනම් උඹ එන්න ඕන මේ වීදුරු කටු ගොඩ උඩින්. කොච්චර වීරියක් ඇති වෙනවද බලන් ඉන්න මිනිසුන්ටත් පුදුමාකාර සතුටක් ඇති වෙනව නේද? අපේ ඒ මෝඩ වීරයා බලන්නකෝ වීදුරු කටු උඩින් යන හැටි ප්‍රේමවන්තිය දිහාට. වීදුරු කටු ඇනෙනවා, කකුල් පැලෙනවා, කැපෙනවා, ලේ ගලනවා. ඒත් නෙමෙයි අතරින්. මොනතරම් වීරියක්ද? ප්‍රේමවන්තිය නිසා. දැන් ඒ වගේ වීරියක් ඇති වෙයිද ඔබට නිවන උදෙසා? අන්න ඇති වෙනවා නම් ඔබ මේ විශ්වයේ ශ්‍රේෂ්ඨයි. ඒ වගේ වීරියක් කොයින්ද නේද? සමහරලාට පැය දෙක තුනක් එක දිගට බණ අහගෙන ඉන්නවත් වීරියක් නැහැ. ඉතින් කොයින්ද? තව මොන වීරියක් ගැන කතා කරන්නද? කවදාවත් හිතන්න එපා ඔබ නිවන් දකින්නේ අනුන්ගේ වීරියෙන් කියලා. gedara 5 දෙනෙක් ඉන්නවා 5 දෙනාටම එක රෝගය තියෙනවා. අනිත් 4 දෙනාම බෙහෙත් බොනවා තමන් බෙහෙත් බොන්නේ නැහැ. දැන් ඔබ හිතනවාද අනිත් 4 දෙනා බෙහෙත් බීලා ලෙඩේ හොඳ වුණාම ඔබේ ලෙඩේ බෝනස් එකක් වශයෙන් හොඳ වෙයි කියලා? එහෙම වෙන්නේ නැහැ. ඔබම බෙහෙත් බොන්න ඕන. අනුන් නිදිවරමින් බණ අහනවා. ඒකට නම් හරි හොඳයි කියනවා. ඔබ නින්දටපත් වෙනවා. දැන් ඔබට මොකද වෙන්නේ? තීන මිද්දෙන් යුක්තව බණ අහමින් ඉන්නකොට නිදා ගන්නවා. එහෙම නැත්නම් බණ අහන එක පැත්තකට විසිකලා දාලා ගිහිල්ලා බුදිය ගන්නවා. ගෙදර අනිත් අය බණ අහනවා. දැන් ඔබට නිවනක් උරුම වෙනවද? ඒ නිසා පින්වතුනි ඒ සුප්පයුත්තා මනසා දල්හේන මනස වීරියෙන් දැඩි කර ගන්න ඕන. අවශ්‍ය අරමුණ කරා යනවා මැරුවත් කියලා මහා වීරියක් ඇති කර ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ අපට
අවවාදයයි ආදර්ශයයි දෙකම දීලා අවසන් අපි ඒ අවවාදය ආදර්ශය හරියට තේරුම් ගන්න නැති ප්‍රශ්නයක් තියෙන්නේ. උන්වහන්සේ කොහොමද දහම් පරියන්ක උන්වහන්සේ බුද්ධ පරියන්කේ වැඩ වාසය කරන්නේ කොහොමද? මගේ මේ ලේ නහර මස් සිඳිලා ගිහින් මේ ඇටකටු ටික විසිරිලා ගියත් මම මේ ධර්මාසනෙන් මේ බුද්ධ පරියන්කෙන් නැගිටින්නේ නැහැ කියලා. ඒ වගේ වීරයක් සුසමාරද්ධාය කිව්වේ ඒකයි. හිතන්න එපා බොහොම ලාමක වීරයකින් පරිණිරවාණය කර ළඟ වෙන්න පුළුවන් කියලා. එහෙම හිතනවා නම් ඔබ සිත නැමැති මායාවේ තරම දන්නේ නැති කමෙන්. වීරය තියෙනවා කියන්නේ හැම මොහොතකම නිවන් දකිනවා කිය මේ මතුරු කොහෙට හරි පැත්තකටලා දොර වහගෙන ඉන්න කියන එක නෙවෙයි. සෑම තිස්සෙම ඔබ ජීවත් වෙන්න ඔබ මේ ලෝකයට මුහුණ දෙන්න පිරිසිදු හිතකින් පිරිසිදු හිතක් පවත්වාගෙන යන්න වීරිය දක්වන්න. වැඩ කරන්න එපා කියලා කිව්වේ නෑ කාටවත්. වැඩ කරන්න පිරිසිදු හිතකින්. හැබැයි බණහන වෙලාවට වැඩ කරන්න එපා ඉතින්. බණහන වෙලාවට බණහන්න. අනිකුත් වෙලාවට ඉතින් මුළු පැය 24න් බණ යන්නේ නෑනේ. අද රෑ 2 විතර වෙනකොට මේ ධර්ම දේශනාව අවසන්. ඊට පස්සේ හෙට ඉඳලා ආයි සතියක් යනකම් ඔබට වැඩ කරන්න කාලය ලැබෙනවනේ ඕන තරම්. එහෙනම් මේ කාලේ හරි වෙන් කරගන්න වීරිය ඇති කරගන්න මනස දැඩි පරාක්‍රමයට පත් කරගන්න. ඒ කියන්නේ වීර පරාක්‍රමයක් ඇති වෙනෝනේ. ඒ කියන්නේ කිසි කෙනෙක්ට බැරි වෙන්න ඕන ඔබ හොල්ලන්න. ඔබ අදිෂ්ඨානයක් ඇති කරගත්තා නම් මම බණ අහනවා කියලා වාසවර්ති මාර්යා නෙමෙයි වාසවර්ති මාර්යාගේ සහචරය ඔක්කොමත් එක්ක මහ පොළොවට බැස්සත් මාව හොලවන්න බැහැ කියන තැනින් ඉඳන් ඔබ බණ අහන්න ඕන. එතකොට තමයි මාර්යා පරාජයටපත් වෙන්නේ. වාසවර්ති මාර්යා. ඇතුලේ මාර්යාත් එහෙම තුච්ච නින්දිත සිත නැමැති මාර්යා. දැන් භාවනාවකට ඉඳ ගන්නකොට ඒ වීරියෙන්තරෝ ඉඳ ගන්නකො බලන්න මොකද වෙන්නේ බලන්න. විනාඩි එකමාරක් දෙකක් යනකොට ඔබ හොඳට ගොරෝ නිදා ගන්න සුවදායක නිින්දක් ලබන්නේ බවට පත් වෙයි. එච්චරයි වෙන්නේ. භාවනා නම් කරන්න තියා හිතන්නවත් එපා එහෙම. ඒ නිසා වීර පරාක්‍රමයෙන් යුක්තවයි මනස දැඩි කර ගන්න ඕන. යසුප්පයුත්තා මානසා දල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනම්හි මේ උත්තරීතර ගෝතම ශාසනයේදීම ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදීම නෙක්ඛම්මයටපත් වෙන්න මතු අනාගතේ නිවන් දකින්න දැන් මේ බණ ඇහෙන ඕන තරම් හේතු සම්පත් තියෙන එහෙම පාරමිතා ශක්තිය තියෙන උත්තරමේ ඕන තරම් ඉන්න ඇති අදත් එහෙම උත්තරමේ ඇති එහෙම නෑ කියන්නේ හැමෝටම මේ කතාව හැබැයි අදාළ වෙන්නේ නෑ මොකද හැමෝම බුදු වෙන්නේ නෑනේ හැමෝම අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයෝ බවට පත් වෙන්නෙත් නෑ හැබැයි සමහරු ඉන්න පුළුවන් මේ සිත නැමැති මායාවේ ග්‍රහණයට ඒ තරම්ම දැඩිව ග්‍රහණය වෙච්ච නිසා පංචකාමයේ කෙරෙහි තියෙන දැඩි තෘෂ්ණාව නිසාම නිවන කල් දාලා මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනයට දැන් හිතන් ඉන්නේ නිකම් බස්හෝල් දෙකක් වගේ දුරක් අතර බස්හෝල් දෙකක දුරක් වගේ තියෙන කියලා මේ බුද්ධාන්තරයේ සිට ඊළඟ බුද්ධාන්තරයට මේ බස්හෝල්ට එකෙන් බස් එක ගන්න බැරිනොත් ඊළඟ බස්හෝල්ට එකට පයින් ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා ගන්න පුළුවන් මේ බස්හෝල්ට එකේ බස් එක නවත්තන්නේ නැහැ එහා එකේ තමයි නවත්තන්නේ එතෙන්ට පයින් යන්න පුළුවන් හැබැයි ඔබ හිතනවා නම් මේ බුද්ධාන්තරය සහ යා බුද්ධාන්තරය අතර තියෙන මේ වගේ දුරක් කියලා ඉතින් ඒ අඥානකමට නම් බෙහෙත් නැහැ සමහරව එහෙම හිතන් ඉන්නවා මේ ශාසනයේදී නෙවෙයි ඊළඟ ශාසනයේදී නිවන් දකින්න කියලා. එහෙම අය අපිට කතා කරලත් කියනවා මේ සමහර අපේ පින්වතුන්. හැමතුනේ අපේ අක්කා ඉන්නවා, අපේ නැන්දා ඉන්නවා, අපේ මාමා ඉන්නවා, අපේ අම්මා තාත්තා ඉන්නවා, අපේ අහවලා ඉන්නවා. ඒ අය පින්දහම් විතරයි කරන්නේ බණ අහන්න කැමති නැහැ. ඇයි ඒ? මේ ශාසනයේදී නෙවෙයිලු යාලා නිවන් දකින්න ඊළඟ ශාසනයේදීලු. මෙහෙම වෙන්න පුළුවන් අර කිව්වා වගේ එහෙම පාරමිතා ශක්තිය තියෙන උත්තරමෙ ඉන්න පුළුවන් නැහැ කියනවා නෙවෙයි. හැබැයි ඒක හැමෝටම අදාළ කාරණාවක් නෙවෙයි. ඒක ඇවිල්ලා මායя හදාගන්න කතාවක් වෙන්නත් පුළුවන්. අසත්පුරුෂ සිත්වලින් නැగిලා එන අදහසක් වෙන්නත් පුළුවන් ඒක. ඒ නිසා පින්වතුනි ගෞතම ශාසනයේදී ගෞතම ශාසනයේදීම නික්මෙනවා නම් යමෙක් ඒ කියන්නේ මේ ජීවිතේදීම නෙක්ඛම්මයටපත් වෙනවා නම් ඒ පත් වෙච්ච පමණට යසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෞතම ශාසනම්හි තේ පත්තිපත්තාමතං විගහ්‍ය ඕ නික්මනින්ම අමෘතය හෙවත් මේ මරණය ජය ගැනීම හෙවත් අමරණීය භාවයට පත් වෙනවා
ඒ පත්තිපත්ත අමතං විගහ්‍ය ලද්ධා මුධා නිබ්බුතින් බුඤ්ජමාන අය නිවන් රසය වළඳනවා මේ ජීවිතේදීම. එහෙනම් අන්නේ ශ්‍රාවකයෝ තමයි ඔය අදහස් දක්වන්නේ. ඔබ සියලු දෙනා මම දන්නවා මේ අපි දන්නවා අපි හැමෝම දන්නවා මේ ධර්මයට කන් දෙන පිරිස කෙබඳු පිරිසක්ද කියලා මේ වෙනකොට අපට වැටහෙනවා. ඒ පිරිස නිවන් රසය වළඳනවා. ඔවුන්ගේ අදහස් වලින් ඔවුන් කියන කරන දෙයින් ඒක අපට පේනවා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා එහෙම අදහස් පළ කරන. සමහර අය ඉන්නවා එහෙම අදහස් පළ කරන්නේ නැති. හැබැයි දෙගොල්ලෝ මේ නිවන් රසය වළඳනවා. ඒ අදහස් පළ කරා හෝ පළ නොකරා කියලා ප්‍රශ්නයක් නැහැ. එසේ නොවෙන්නට පැය ගණන් බණහඬ ඉදිරිපත් වෙන්නේ. පැය ගණන් බණහඬ පුළුවන්කම යනු ඔබ තුළ කුසලයේ වැඩුණු බවට නිමිත්තක්. ඉතින් එහෙමනම් මෙන්න මේ පංචකාම ගුණය කෙරෙහි ඇති මේ ඇල්මෙන් නිදහස් වුණා මොකද වෙන්නේ? එත චන්දං විරාජෙත්වා. මේ කාමයේ කෙරෙහි මේ ආස්වාදයේ කෙරෙහි මේ කාමයේ ආස්වාදය සංකල්පිත වශයෙන් දනවන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් කෙරෙහි ඇති චන්දරාගෙන් යමෙක් කෙනෙක් නිදහස් වුණා නම් ඒවං දුක්ඛා පමුච්ඡති. එයයි දුකෙන් නිදහස් වෙන මාර්ගය. අන්නේ ඥානවන්ත සත්පුරුෂයා දුකෙන් නිදහස් වෙන බවට බුදු පියාණන් වහන්සේ අපට සහතිකයක් ලබා දෙනවා. එහෙනම් පින්වතුනි අපි මේ මූලික දහම් විග්‍රහයේදී ඒ හේමවත යක්ෂයාගේ එහෙම නැත්නම් හේමවත කියන දෙවියාගේ ප්‍රශ්න වලට අපගේ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලබා දුන් උතුම් පිළිතුරු වලින් ඒ දහම් ව්‍යාකරණය මතු කරගත්තා.